අදත් අපි ව්‍යාපාර ගණිතය හා සංඛ්‍යානය විෂයේ 4 වෙනි පාඩම 4 වෙනි දවස අද අපි එකතු වෙලා ඉන්නේ 4 වෙනි දවසේ අදාළ සංඛ්‍යාත්මක සහ විස්තරාත්මක මිනුම් ක්‍රම ගැන කතා කරන්න. ඊට කලින් 3 වෙනි දවසේ අපි ලබන ගිය සතියේ පාඩමේ ප්‍රශ්න පහුගිය විභාග ප්‍රශ්න ගැන ගැටලු තියෙනවා නම් ඔයාලගේ දෙදි කරන්න ඇති කියලා හිතනවා. ගැටලු තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙන කෙනෙක් chat එකේ ප්‍රශ්න දාන්න. ඒකට වෙනම ටයිම් එකක් ගන්න නැහැ. අද පාඩම් පටන් අරන් යනවා. ඒ අතර කාට හරි ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුව අනුව වෙලාවක් වෙන් කරගෙන ඒ ගැන සාකච්ඡා කරමු. අද පාඩම තමයි සංඛ්‍යාත්මක සහ විස්තරාත්මක මිනුම් ක්‍රම. මේකදී අපි කතා කරනවා කේන්ද්‍රික ප්‍රවණතාවයන් සහ අපගමනයන් ගැන. සංඛ්‍යානයේ විෂය යටතේ විස්තරාත්මක සංඛ්‍යානය කියන්නේ මොකක්ද? කේන්ද්‍රික ප්‍රවණතාවය කියන්නේ මොකක්ද? සහ මේ මිනුම් මොනවද? අපකිරණය කියන්නේ මොකක්ද? අපකිරණයේ මිනුම් මොනවද කියන දේ සාකච්ඡා කරලා පසු විභාග ප්‍රශ්න සාකච්ඡා කරනවා. මේ පාඩමේ අපි කතා කරන්නේ සංඛ්‍යාත්මක සහ විස්තරාත්මක මිනුම් ක්‍රම ගැන. පසුගිය විභාග ප්‍රශ්න ගැන අධ්‍යයනයක් කරලා බලනකොට මේ පාඩමට අදාළව සාමාන්‍යයෙන් ඇවරේජ් එකක් විදිහට එක විභාග ප්‍රශ්න පත්‍රයක ලකුණු 25ක් සමහර විට 30ක් ඊටත් වැඩි වෙන අවස්ථාවක් තියෙනවා. අවම වශයෙන් ලකුණු 20ක්වත් සාමාන්‍යයෙන් තියෙනවා මේ පාඩමේ. ඒ කියන්නේ මේ පාඩම අපි කොටස් දෙකකට කරන් තමයි බලාපොරොත්තු වෙන්නේ. අද පළවෙනි කොටස සහ ලබන සතියේ දෙවෙනි කොටස. එතකොට ලබන සතියේ දෙවෙනි කොටස දෙවෙනි කොටසෙන් අපි දෙවෙනි දවසේ උගන්වන කොටසෙන් සාමාන්‍ය ලකුණු 20ක විතර ප්‍රශ්න අහනවා. හැබැයි අද දවසේ පාඩමෙන් ලකුණු 5ක 6ක 10ක සමහර ලාවට ප්‍රශ්න එනවා පේපර් එකකට. හැබැයි අද දවසේ පාඩම තමයි මේ පාඩමේ දෙවෙනි කොටසට අවශ්‍ය තියරි ටික. ලබන සතියේ තියරි කොටසක් උගන්වනවා. ඒ තියරි වලට මේ මූලික වෙන තියරි ටික තමයි අද උගන්වන්නේ. ඒ කියන්නේ අද පාඩමයි ලබන සතියේ පාඩමයි හරියට අධ්‍යයනය කරලා හරියට ධාරණය කරගත්තොත් විභාග ප්‍රශ්න පත්‍රයේ බොහොම පහසුවෙන් ලකුණු 25ක් 30ක් අනිවාර්යෙන් ලබන්න පුළුවන්. බොහොම ලේසියෙන් ලකුණු 25ක් 30ක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලගේ පාස් මාක් එක පහු කරන්න පුළුවන් මේ වෙනකොට අපි මේ දවස් 4 ඇතුළත ඉදිරි ලබන දවසත් එක්ක දවස් 5ක් ඇතුළත උගන්වන විෂය කරුණු ටික හරියට අධ්‍යයනය කරගත්තොත් සාමාන්‍යයෙන් ලකුණු 40ක් 50ක් ලබා ගන්න පුළුවන් තරමට අපි දැනුමක් ලබා දීලා තියෙනවා. හරි. අපි බලමු අද පාඩම ගැන. සංඛ්‍යාත්මක සහ විස්තරාත්මක මිනුම් ක්‍රම. විස්තරාත්මක සංඛ්‍යානය කියන්නේ මොකක්ද කියලා බලමු. සංඛ්‍යානයේ විෂය ගැන මුල්ම දවසේ මම සංඛ්‍යානය කියන එකට අර්ථ දෙකම ඉදිරිපත් කරද්දී කිව්වා සංඛ්‍යානය කියන්නේ දත්ත රැස් කිරීම, සංවිධානය කිරීම, ඉදිරිපත් කිරීම හා ඒවා විශ්ලේෂණය කරලා තොරතුරු ඉදිරිපත් කිරීම කියලා. ඒක තමයි විස්තරාත්මක සංඛ්‍යානය කියන එකෙන් අර්ථවත් වෙන්නේ. අපිට ඒක පුළුවන් ඒ විස්තරාත්මක සංඛ්‍යාන ක්‍රම වලින් අපිට පුළුවන් නියදිය විස්තර කිරීමට දත්ත ප්‍රස්තාරිකව හරි සංඛ්‍යාත්මක හරි සංක්ෂිප්තව දක්වලා පැහැදිලිව දත්ත ඉදිරිපත් කරන්න පුළුවන් විස්තරාත්මක සංඛ්‍යානය යටතේ. ඊළඟට අපි කලිනුත් කතා කරා නියදි අධ්‍යයනයක ප්‍රතිඵලයකින් නියදි අධ්‍යයනයක් භාවිතයෙන් සමස්තය පිළිබඳ මුළු සංග්‍රහණය පිළිබඳවම අදහස් ප්‍රකාශ කිරීමට තමයි අපි කියන්නේ අනුමිතික සංඛ්‍යානය කියලා. අපි මේකේ පළවෙනි මුලින්ම කතා කරමු අපි කේන්ද්‍රික ප්‍රවණතාව කියන්නේ මොකක්ද කියලා. කේන්ද්‍රික ප්‍රවණතාවය කියන එකෙන් අදහස් කරන්නේ දත්ත අපි ළඟ තියෙන දත්ත ඒ දත්ත යම් ලක්ෂයක් වටා නැඹුරු වෙනවා නම් හරි ඒ කියන්නේ ඒ දත්තවල ව්‍යාප්තිය ස්වභාවය ඒ දත්ත මොකක් හරි අපි දන්න ලක්ෂයක් අරගෙන ඒ ලක්ෂයට කොච්චර දුරට නැඹුරු වෙනවද කියන එක අපිට ගණනය කරලා බලන්න පුළුවන්. ඒක තමයි අපි කේන්ද්‍රික ප්‍රවණතාවයන් කියලා අදහස් කරන්නේ. ඒකෙන් අපිට පුළුවන් මේ විචල්‍යයක මොකක් හරි අපි ගන්න දත්තයේ දත්තවල ස්වරූපය නිරූපණය කරනවා ඒ කේන්ද්‍රික ප්‍රවණතාවයන් ගන්න අගයන්ගේ. අපි මේකට ප්‍රධාන මිනුම් තුනක් පාවිච්චි කරනවා කේන්ද්‍රික ප්‍රවණතාවය මැනීම සඳහා. පළවෙනි එක තමයි මාතය, ඊළඟ එක මධ්‍යස්ථය, තුන්වෙනි එක තමයි මධ්‍යයනය. මාතය, මධ්‍යස්ථය, මධ්‍යයනය.
මාතය කියන්නේ මොකද්ද? මධ්‍යස්ථය කියන්නේ මොකද්ද? මධ්‍යනය කියන්නේ මොකද්ද කියලා අපි ඊළඟට සාකච්ඡා කරලා බලමු. හරි. මාතය කියන්නේ අපි ළඟ තියෙන දත්ත සමූහයේ වැඩිම වාර ගණනක් යෙදී ඇති අගය තමයි අපි මාතය කියලා කියන්නේ. ඒක මෙහෙම වෙන්න පුළුවන්. අපි දැන් හිතමු අපි ළඟ තියෙනවා දත්ත ආයිතමයන් 10කින් සමන්විත දත්ත ප්‍රමාණය. ඒ දත්ත ප්‍රමාණයේ මාතය කියන්නේ වැඩිම වාර ගණනක් යෙදී ඇති අගය. අපිට ඒක සංඛ්‍යාත ව්‍යාප්තියක් කරහා ගන්නත් පුළුවන්. කියන්නේ අපි ගල් දෙන සංඛ්‍යාත වගුවක්. යම් කිසි අගයකට අයත් සංඛ්‍යාතය කී වතාවක් එයාගේ යෙදී තියෙනවාද කියන සංඛ්‍යාත වගුවක් අපි ළඟ තියෙනවා නම් ඒ වගුව ආධාරයෙන්ුත් අපිට ගන්න පුළුවන් මාතය කියන අගය. මේ උදාහරණයට එමු. මාව පේනවද? බෝඩ් එක පේනවද? පොඩ්ඩක් chat එකේ දාන්න කවුද බෝඩ් එක පේනවද? හරි. මේ වගේ දත්ත ඊළඟ තියෙනවා මේ තියෙන්නේ පන්තියක ළමුන් 10 දෙනෙකුගේ එක්තරා විභාගයක ප්‍රතිඵල ලකුණු ප්‍රමාණයක්. කියලා මේ කියන ලකුණු 10ක් ලබා ගත්තා. මම මේක ආරෝහණ පිළිවෙලට සකස් කරපු දත්ත ප්‍රමාණයක් තමයි මම මේ බෝඩ් එකේ ලියන්නේ. පළවෙනි ලකුණු 50යි 10යි බ්ලැක් පාවිච්චි කරන පේනවද නැන්නේ ලියන්නේ වනේ. 10යි 50යි 60යි 70යි 80යි 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 මතන ඔක්කොම ටික පේනවා කියලා. හරි. මේ විදිහට තමයි ලකුණු තියෙන්නේ. 10 ලකුණු 10 ලබා ගන්න සිසුවෙක් ඉන්නවා, 50ක් ලබා ගන්න සිසුවෙක් ඉන්නවා, 60 70 80 80 80 100. දැන් මේ වගේ දත්ත අපි ළඟ තියෙනවා නම් ඒ කියන්නේ මේ වගේ 10 දිනකුගේ ලකුණු දත්ත තියෙනවා නම් දැන් මේකේ මාතය කියන්නේ මොකක්ද? මාතය කියන එකෙන් අපි අදහස් කරන්නේ වැඩිම වාර ගණනක් යෙදී ඇති සංඛ්‍යාව අගය. මේක ගත්තොත් 10 එක වතාවයි 50 එක වතාවයි 70 දෙවතාවක් තියෙනවා. 80 කියන එක 4 වතාවක් තියෙනවා 100 එක වතාවයි. එතකොට මේ වගේ සංඛ්‍යාත ව්‍යාප්තියක මාතය වෙන්නේ 80 කියන අගය. එන්නේ ලකුණු 80ක ලබාගත් ළමයි 4 දෙනෙක් ඉන්න හින්දා 80 තමයි මාතය වෙන්නේ. හරි. අපි ආයේ පාඩමට යමු. හරි. මේ වගේ දත්ත සමූහයක මාත කිහිපයක් තියෙන්නත් පුළුවන්. දැන් අපි මේ උදාහරණයේදී සලකපු දත්ත ප්‍රමාණය තියෙන එක මාතය. ඒ කියන්නේ 80 කියන අගය 4 වතාවක් තියෙනවා. හැබැයි අපි හිතමු මේකේ 70 කියන අගයත් 4 වතාවක් තිබුණා කියලා. එහෙම වුණා නම් ඒක ද්විමාත අවස්ථාවක්. ඒ කියන්නේ 70 කියන අගයත් සංඛ්‍යාතයේ 4 වතාවක්. ඒ කියන්නේ 4 වතාවක් තියෙනවා. 80 කියන අගයත් 4 වතාවක් තියෙනවා. ඒ කියන්නේ ඒක 80යි 70යි කියන අගයන් දෙකම මාතේ විදිහට ගන්න පුළුවන්. හැබැයි එකම සංඛ්‍යාත ව්‍යාප්තිය මාත දෙකක් තියෙනවා. ඒ වගේම ඔය වගේ එකම සංඛ්‍යාතයේ තියෙන අයිතමයන් කිහිපයක් තියෙන අවස්ථාවල ඒක බහුමාත මේ දත්ත ව්‍යාප්තියක් කියලා කියන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒ වගේම එකම සංඛ්‍යාතයේ කිසිම ඒ කියන්නේ අගය කිසිම අවස්ථාවක නැවත නොයදෙන දත්ත සමූහයක එකම අගය නැවත නොයදෙන දත්ත සමූහයක මාතයක් නොමැති අවස්ථාවක් කියලා අපි සලකනවා. ඒ කියන්නේ එකම අගයක්වත් නැවත නැවත යෙදෙන්නේ නැහැ. ඒතර මාතය කියලා ගන්න කිසිම අගයක් නැහැ ඒ දත්ත සමූහයේ. ඒ වගේ අවස්ථා මාතයක් නොමැති අවස්ථාව විදිහට අපි සලකනවා. දැන් අපි බලමු මාතයේ ගුණාංග මොනවද කියලා. මාතයේ ගුණාංගයක් විදිහට අපිට කියන්න බලමු මුලින්ම අන්ත්‍ය හා අසාමාන්‍ය අගයන් මාතය කෙරෙහි බල නොපෑම. ඒ කියන්නේ මොකද්ද? අන්ත්‍ය කියන්නේ අපි එක්ස්ට්‍රීම්. එක්ස්ට්‍රීම් කියන්නේ සාමාන්‍ය දත්තයන්ට වඩා ගොඩාක් දුරට වෙනස් වෙන දත්ත තියෙන්න පුළුවන්. ඒ දත්ත සමූහයේ. ඒ වගේ අගයන්ගෙන් අසාමාන්‍ය අගයන්ගෙන් මාතයට බලපෑමක් නැහැ. හරි?
අනිත් එක තමයි විවුර්ත පන්ති සහිත ව්‍යාප්තියක් වුවද මාතය ගණනය කළ හැකි. ඒ කියන්නේ පංචපාන්තර සහිත සංඛ්‍යාත ව්‍යාප්තියක විවුර්ත පන්ති තියෙනවා නම් ඒ කියන්නේ පන්ති වල කෙලවරවල් දන්නේ නැති අවස්ථාවක වුණත් මාතය පිළිබඳ අගයක් අපිට ගන්න පුළුවන්. මොකද අපි සලකන්නේ වැඩිම වාරාණක යදුණු අගය විතරක් හින්දා. ඊළඟට මාතේ ප්‍රස්ථාරිකව ලබා ගන්න පුළුවන්. අපි ගිය සතියේ කතා කරා ප්‍රස්ථාර ගැන, සංඛ්‍යාත ප්‍රස්ථාර ගැන. සංඛ්‍යාත ප්‍රස්ථාරයක සංඛ්‍යාතයේ වැඩිම අගය තමයි ප්‍රස්ථාරයේ ඉහළින්ම දෙන්නේ. අන්න ඒ වගේ අවස්ථාවක මාතේ ලබා ගන්න පුළුවන් ඒ ප්‍රස්ථාරිකව ප්‍රස්ථාර ආශ්‍රයනොත්. ඊළඟට අපි විශේෂයෙන් මේ මාතය කියන මේ කේන්ද්‍රික ප්‍රවණතා මිනුම පාවිච්චි කරනවා ගුණාත්මක දත්තයන්ගේ සාමාන්‍ය දැක්වීමට. ගුණාත්මක දත්තයන් කියන්නේ මොනවද? ප්‍රමාණාත්මකව දක්වන්න බැරි. හැබැයි යම්කිසි උපලාක්ෂණයක් ගැන වර්ග කරලා දක්වන්න පුළුවන් තොරතුරු වලට කියන ගුණාත්මක දත්ත කියලා. මොන වගේ දේවල්ද? ගුණාත්මක දත්ත ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවනේ. නාමික දත්ත සහ තරා දත්ත. හරි. නාමික දත්ත කියන්නේ ස්ත්‍රී පුරුෂ භාවය, පදිංචි දිස්ත්‍රික්කය වගේ දේවල්. දැන් තරා දත්ත කියන්නේ තරාවන් වලට වෙන් කළ හැකි පාරිභෝගික රුචිය, ඒ වගේ අවස්ථා. ඒ වගේ ගුණාත්මක දත්තයන්ගේ සාමාන්‍යයෙන් ගුණාත්මක දත්තයන් ගැන අර්ථකථනයන් දෙද්දී අපිට මාතය කියන අගය පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මාතේ ප්‍රරූපීය මිනුමක් කරනවා. ඒ කියන්නේ අපි මේ මාතයෙන් අපිට රූප දක්වන්න පුළුවන් මේ සංඛ්‍යාත ව්‍යාප්තිය සමහර කරුණු. අපි දැන් මේ අපේ උදාහරණයට එමු. මේ උදාහරණය බලන්න. මේ උදාහරණේ ලකුණු සිසුන් ලබාගත් ලකුණු තියෙනවා. එක සිසුවෙක් ලකුණු 10ක් ලබාගත් සිසුවෙක් ඉන්නවා. හැබැයි අපිට බලාගත්තනේ මේ ලකුණු සංඛ්‍යාත සමූහයේ වැඩි පිටසක් ඉන්නේ. ඒ කියන්නේ 10න් 9 දෙනෙක් ඉන්නේ ලකුණු 50ට වඩා වැඩියෙන් ගත්තා. මේ වගේ සංඛ්‍යාත මේ දත්ත සමූහයක මේ 10 කෙනාගේ කියන්නේ සාමාන්‍යයෙන් දත්ත තියෙන්නේ 50යි 100යි අතර. ඒ වගේ වෙලාවක එක අගයක් විතරක් 10ට ගිහිල්ලා තියෙනවා. එක සිසුවෙක් ලකුණු 10ක් ලබාගෙන තියෙනවා. සමහරට මේ ඒ සිසුවා නිසා මේ දත්ත සමූහයේ එක අන්තයකට යනවා. ඒ කියන්නේ මේ දත්ත සමූහයේ අසාමාන්‍යක විදිහට මේ 10 කියන එක සලකන්න පුළුවන්. මොකද සාමාන්‍ය ළමයෙක් ලකුණු 50ට වඩා ලබාගෙන තියෙනවා. ඒ කියන්නේ පහසු ප්‍රශ්න පත්‍රයක් වෙන්නේ නැති. ඒ ප්‍රශ්න පත්‍රයේ ලකුණු සාමාන්‍යයෙන් සිසුන් වැඩියෙන් ලබාගෙන තියෙන අවස්ථාවක එක සිසුවෙක් ගිහිල්ලා තියෙනවා ලකුණු 10කට. මෙන්න මේ වගේ අසාමාන්‍ය අගයක් මේ වගේ සංඛ්‍යාත සමූහයේ තියෙන අසාමාන්‍ය අගයකින් මාතය කියන අගයට බලපෑමක් වෙන්නේ නැහැ. මාතය සලකද්දී අපි සලකන්නේ මේ අසාමාන්‍ය අගයන් අතහැරලා තමයි අපි සලකන්නේ. අතහැරෙනවා ඉබේම. මේ අපි සලකන්නේ වැඩිම වාර ගණනක් ඇදෙන සාමාන්‍ය අගය විදිහට තමයි අපි මාතය සලකන්නේ. ඒක තමයි මාතයේ ප්‍රධාන වාසිය. ඊළඟට අපි දැන් කතා කරේ මේ වගේ අපිට සංඛ්‍යාත සමූහයක මේ දත්ත සමූහයක මාතය ලබා ගන්න විදිය මීට අමතරව හරි අපි උදාහරණයක් තියෙනවා. ඒ උදාහරණයට ගිහිල්ලා කතා කරමු. හරි. දැන් මේ ස්ක්‍රීන් එකේ පේන මෙන්න මේ සංඛ්‍යා සමූහය කියලා හිතන්න. මේ වගේ ඉලක්කම් 10කින් සමන්විත සංඛ්‍යාත සමූහයක් තියෙනවා. මේ කොහොමද තියෙන 14 13 15 16 14 15 14 17 මේ වගේ ඉලක්කම් සමූහයක් දැක්කහම මේකෙන් මාතය හොයන්න පුළුවන්. ඉලක්කම් 10ක් තියෙන සංඛ්‍යාත සමූහයක් වුණත් එකපාරට මාතය හොයාගන්න අමාරුයි. සාමාන්‍යයෙන් අපි ප්‍රධාන මූලිකම දත්ත සකස් කිරීමේ ක්‍රමයක් විදිහට අපි මේක ආරෝහණ හරි අවරෝහණ හරි පිළිවෙලට ලියාගෙන බලමු. කියන්නේ මේ වගේ. එතකොට එන්නේ 13 තියෙනවා, 14 3ක් තියෙනවා, 15 3ක් තියෙනවා, 16 2ක් තියෙනවා, 17. ආරෝහණ ආකාරයෙන් ලියාගත්තා. දැන් මේක දැක්කම තේරෙනවා නේද? 14 3ක් තියෙනවා, 15 3ක් තියෙනවා. වැඩිම වාර ගණනක් ඇදලා තියෙන්නේ 14 සහ 15 අවස්ථා 3 බැගින්. එතකොට මේක ද්විමාත දත්ත සමූහයක්. එතකොට මාත අගයන් දෙක තමයි 14 සහ 15. පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. හරි. දැන් මේ තියෙන්නේ ඒ දත්ත සමූහයටම හදපු සංඛ්‍යාත වගුව. අගය සහ සංඛ්‍යාතය 13 සංඛ්‍යාත 1යි, 14 සංඛ්‍යාත 3යි, 15 සංඛ්‍යාත 3යි, 16 සංඛ්‍යාත 2යි, 10 සංඛ්‍යාත 1යි. මේ වගේ අවස්ථාවක සංඛ්‍යාතය අනුවත් අපිට කියන්න පුළුවන් සංඛ්‍යාත කියන්නේ කී වාරයක් ඒ අගය දෙනවද කියන එක. සංඛ්‍යාතය අනුවත් අපිට මාතය හඳුනා ගන්න පුළුවන් බොහොම පහසුයි.
දැන් මම කිව්වනේ සංඛ්‍යාතයේ ආශ්‍රයෙන් අපිට මාතේ හොයන්න පුළුවන් කියලා. හැබැයි අපි ළඟ තියෙනවා නම් පන්ති ප්‍රාන්තර වශයෙන් සංඛ්‍යාත. කියන්නේ අපි අගයන් තියෙනවා. අගයන් සහ සංඛ්‍යාතයන් තියෙනවා. අගයන් ඉතින් තියෙනවා 10 සිට 14 දක්වා, 15 සිට 19 දක්වා, 20 සිට 24 දක්වා, 25 සිට 29 දක්වා. පංච ප්‍රාන්තර විදිහට අගයන් තියෙනවා නම් හරි මේ වගේ අවස්ථාවක මාතය සොයා ගන්න මාත පන්ති අපිට හොයාගන්න පුළුවන්. වැඩිම සංඛ්‍යාතයක් තියෙන අවස්ථාවේ අදාළ පන්ති ප්‍රාන්තරය තමයි මාත පන්තිය. හැබැයි මේකේ තනි අගයක් විදිහට මාතය ලබා ගන්න ඒ වගේ දේවල් සඳහා සූත්‍ර තියෙනවා. හරි මේක විභාගයට වල කවදාවත් අහලා නැහැ. බලාපොරොත්තු වෙන අහන්නෙත් නැති වෙයි කියලා සාමාන්‍යයෙන් මාතය වගේ දෙයක මේ වගේ පන්ති ප්‍රාන්තර එක මේ දේ මම කිව්වේ මේ වගේ අවස්ථාවක වුණත් මේ පන්තියේ කොයි අගේද මාත අගේ කියන අගේ හොයාගන්න සූත්‍ර තියෙනවා. හරි සූත්‍ර වලට වැඩි වෙනවා. ඒකයි අත්‍යවශ්‍ය නැති නිසා මම මේ සූත්‍ර මෙතන කියන්නේ කාට හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් අපි හම්බුන වෙලාවක වගේ මම මේ දේවල් පැහැදිලි කරන්න. හරි ඊළඟට අපි යමු මධ්‍යස්ථය ගැන කතා කරන්න. හරි මධ්‍යස්ථය. මධ්‍යස්ථය කියලා අපි කතා කරන්නේ දත්ත සමූහයක් ආරෝහණ හරි අවරෝහණ හරි ක්‍රමයට පිළියෙල කළාම හරි මැද පිහිටි අගය. ඒ කියන්නේ දත්ත සමූහය සමාන කොටස් දෙකකට බෙදෙන ස්ථානයේ තියෙන අගය. ස්ථානය නෙමෙයි ස්ථානයේ තියෙන අගයට තමයි අපි කියන්නේ මධ්‍යස්ථය කියලා. මධ්‍යස්ථයේ ගුණාංග. මධ්‍යස්ථය අනිවාර්යෙන් සාමාන්‍යයෙන් අපි සංඛ්‍යා සමූහයක් ගත්තොත් මධ්‍යස්ථ කියන අපිට හොයන්න පුළුවන්. ඒක අනන්‍ය මිනුම. හරි. ඊළඟට දෙකලවර සාමාන්‍යයෙන් පිළිටන අන්ත්‍ය හා අසාමාන්‍ය අගයන්ගෙන් මධ්‍යස්ථයට බලපෑමක් නැහැ. හරියට මාතය වගේමයි. අපේ උදාහරණයේදී අපි ගත්ත ලකුණු 10 කියන අසාමාන්‍ය ලකුණ මධ්‍යස්ථයේ අගයට බලපෑමක් කරන්නේ නැහැ. ඊළඟට ප්‍රමාණාත්මකව මැනිය නොහැකි තරහා කරන්න පුළුවන් විචල්යන්ගේ මධ්‍ය අර්ථ දක්වන්න දාගන්න පුළුවන් මධ්‍යස්ථය කියන අගය. ඒ කියන්නේ තරහා කරලා අපි ගන්නවා කියන්නේ අපි හිතමු යම්කිසි විෂයක් සඳහා සිසුන්ගේ ඇති කැමැත්තේ ප්‍රමාණය. අපි කියනවා ඊටා කැමති නම් අංක 5, කැමති නම් අංක 4 ඒ වගේ අපි අංක තරහා කරලා දත්ත සමූහයක් එකතු කර ගන්නවා. ඒ දත්ත සමූහයේ මේ විචල්යන්ගේ දත්තයන්ගේ මධ්‍ය අර්ථ දක්වන්න අපිට මේ මධ්‍යස්ථය කියන අගය පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට සියලුම ගැන නොදන්නා විට පන්ති ප්‍රාන්තර තියෙන වෙලාවට විවෘත පන්ති ප්‍රාන්තර තියෙන වෙලාවට මේ මධ්‍යස්ථය කියන අගයත් අපිට ගණනය කරන්න පුළුවන්. ඊළඟට අවසාන කරුණ දෙක තියෙන ඉහළ කුටිකතාවක් සහිත ව්‍යාප්තිය සඳහා වඩාත් යෝග කේන්ද්‍රීය ප්‍රවණතා මිනුම වීම. හරි. මොකද්ද මේ කුටිකතාවය කියන්නේ? කුටිකතාවය ගැන අපි ඉදිරියේදී කතා කරනවා. එනකොට මම මේ වෙලාවේ කුටිකතාවය කියන්නේ මොකද්ද කියන එක කියලා ඉන්නම්. ව්‍යාප්තියක සංඛ්‍යාත ව්‍යාප්තියක දත්ත ව්‍යාප්තියක අසමමිතිකව තමයි කුටිකතාවය කියන්නේ. කියන්නේ සමමිතිකව දත්ත තියනවාද එහෙම නැත්නම් යම්කිසි පැත්තකට නැඹුරු වෙලා තියනවාද කුටිකතාවය කොපමණද කියලා අපිට ගණනය කරන්න පුළුවන්. අන්නේ කුටිකතාවය ඉහළ කුටිකතාවයක් ගොඩාක් අසමමිතික නම් දත්ත සමූහය ඒ වගේ අවස්ථාවක අපිට කේන්ද්‍රික යෝග්‍ය කේන්ද්‍රික ප්‍රවණතා මිනුමක් විතර මේ මධ්‍යස්ථය පාවිච්චි කරන්න පුළුවන්. මධ්‍යස්ථයට අපි මධ්‍යස්ථය කියන අගය ලබා ගන්නකොට අපිට වැදගත් වෙනවා මධ්‍යස්ථයේ පිහිටීම කොතනද තියෙන්නේ කියලා හොයාගන්න. කියන්නේ කීවෙනි ස්ථානයේද මධ්‍යස්ථයේ පිහිටි ස්ථානය කියලා හොයාගන්න. ඒ සඳහා මේ විදිහට පාවිච්චි කරන කියන්නේ අපේ නියදියේ අපි නියදියක් ගැන නම් කතා කරන්නේ නියදියේ හෝ අපි සංගහනයක් ගැන නම් කතා කරන්නේ සංගහනයේ අයිතමයන් ගාන 30ට වඩා අඩු නම් හරි 30ට වඩා අඩු නම් අපි මධ්‍යස්ථය කියන අගය පිහිටි ස්ථානයේ විදිහට සලකන්නේ සංඛ්‍යාත ව්‍යාප්තිය අයිතමයන්ට එකක් එකතු කරලා දෙකෙන් බෙදලා එන ගාන. උදාහරණයක් විදිහට අපි මේ ගත්ත උදාහරණේ අගයන් 10ක් තියෙනවා. ඒ කියන්නේ 30ට වඩා අඩුයි. එහෙනම් තියෙන අගයන් ගන්න එකක් එකතු කරනවා 11යි. 11 දෙකෙන් බෙදපුවාම 5.5යි. උදාහරණයක් විදිහට අපි ළඟ තියෙනවා නම් අයිතමයන්
50ක සංඛ්‍යාත ව්‍යාප්තියක් සංඛ්‍යාත ව්‍යාප්තිය අයිතමයන් ගාන 30ට වඩා වැඩි. ඒ හින්දා n බෙදීම 2. ඒ කියන්නේ 30 බෙදීම 50 බෙදීම 2 25 වෙනි ස්ථානයේ පිහිටි අගය ගත්තත් ඇති. සංඛ්‍යාත ව්‍යාප්තියක අගයන් ගාන වැඩි වෙනකොට අපි හිතනවා මැදාගය කියන්නේ ඒක දෙකෙන් බෙදලා එන ගාන ගත්තත් මැදාගය කියන මධ්‍යස්ථය කියන අගය ලබා ගැනීමට ඒක ප්‍රමාණවත් කියලා සලකනවා. ඒ හින්දා සාමාන්‍ය විභාග ප්‍රශ්න පත්‍රයේ ගණන් යනවා සංඛ්‍යාත ව්‍යාප්තියක අයිතමයන් ගාන දීලා වෙන්න පුළුවන් අයිතමයන් ටිකේ විදිහටම දීලා වෙන්න පුළුවන්. ඒ වෙලාවකදී මධ්‍යස්ථය කියන අගය සොයා ගන්න අනිවාර්යයෙන් මේ පාවිච්චි කරන්න ඕනේ n වඩා n 30ට වඩා අඩුද වැඩිද කියලා බලලා අදාළ මධ්‍යස්ථයේ පිහිටි ස්ථානය හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් ඊළඟ ප්‍රශ්නයක් එන්නේ නැති 30ට වඩා අඩු වෙලාවට දෙකෙන් බෙදද්දී අපි එකක් එකතු කරනවානේ. එහෙම නැත්නම් 30ට වඩා වැඩි අවස්ථාවකදී උනත් ඔත්තේ ගාණක් නම් ඒ එකතුව හරි n කෙනාගේ හරි දෙකෙන් බෙදපුවම එන්නේ දශම අගයක්. බොහෝ වෙලාවට අනිවාර්යෙන් ඒක පූර්ණ සංඛ්‍යාවක් එහෙම නැත්නම් දශම පහක අවස්ථාවක් එන්නේ. අපි උදාහරණයේ විදිහට අපි අවස්ථා 10ක් තියෙන 10ක් කියන සංඛ්‍යාතයක් 10ක අයිතමයන් 10ක සංඛ්‍යාත සමූහයක් නම් දෙකෙන් බෙදපුවම එන්නේ එකක් එකතු කරලා 5.5යි. 5.5 වෙනි ස්ථානයේ අගය තමයි අපි හොයාගන්න ඕනේ මධ්‍යස්ථයේ විදිහට. අපි ඊළඟ උදාහරණයට යමු. හරි. මෙන්න මේ උදාහරණේ අපි කලින් මාතය පිළිබඳ කතා කරපු උදාහරණයමයි. ඒ උදාහරණයේ අගයන් ටික දෙවෙනි පේලියේ තියෙන ආරෝහණ ආකාරයට සකස් කරලා ඒ අගයන්ගේ මධ්‍යස්ථය හොයන්න ඕනේ. අයිතමයන් 10ක් තියෙනවා. අයිතමයන් 10ක් තියෙන අවස්ථාවකදී 30ට වඩා අඩු නිසා එකක් එකතු කරලා දෙකෙන් බෙදනවා. කියන්නේ 11 බෙදීම 2 5.5යි 5.5 වෙනි ස්ථානයේ පිහිටි අගය තමයි හොයන්න ඕනේ. හරි ඒක හොයන්නේ කොහොමද? බලමු 5 වෙනි ස්ථානයේ තියෙන අගය මොකක්ද කියලා? 13 14 14 14 15. 5 වෙනි ස්ථානයේ තියෙන්නේ 15 කියන අගය. 6 වෙනි ස්ථානයේ තියෙන්නේ 15 කියලා අගයක්. මේ ස්ථානයේ මධ්‍ය අගය කියලා අපි ගන්නේ 5.5 වෙනි ස්ථානය කියලා ගන්නේ 5 වෙනි ස්ථානයේත් 6 වෙනි ස්ථානයේත් අගයන් දෙක එකතු කරලා දෙකෙන් බෙදනවා. ඒ කියන්නේ 15 එකතු කරලා දෙකෙන් බෙදන තියෙන. ඒතර පිළිතුරු වෙන්නේ 15මයි. හරි. දැන් අපි 15 තියෙන සංඛ්‍යාත වගුවට යමු. ඒකේ පළවෙනි කොලම් එකේ තියෙන අගය ඊළඟට සංඛ්‍යාතය තියෙනවා. ඊට අමතරව තවත් කොලම් එකක් මම මෙතනදී දාලා තියෙනවා සමුච්චිත සංඛ්‍යාතය කියලා. සමුච්චිත සංඛ්‍යාතය කියන්නේ running frequency. ඒ කියන්නේ සංඛ්‍යාතයන් ඒ වෙන තෙක් තියෙන සංඛ්‍යාතයන්ගේ එකතුව. 13 දී සංඛ්‍යාතය 1යි සමුච්චිත සංඛ්‍යාතය 1යි. 14 දී සංඛ්‍යාතය 3යි. සමුච්චිත සංඛ්‍යාතය වෙන්නේ 13 සංඛ්‍යාතයන් සහ 14 සංඛ්‍යාතයන්ගේ එකතුව. ඊට 15 කියලා ගත්තොත් අගය 15යි. සංඛ්‍යාතය 15 සංඛ්‍යාතය 3යි. සමුච්චිත සංඛ්‍යාතය වෙන්නේ අගය 13 14 15 කියන අවස්ථා තුනේම එකතුව. 7යි. ඒ විදිහට සංඛ්‍යාත ව්‍යාප්තිය අවසානයේදී සංඛ්‍යාත ව්‍යාප්තියේ අයිතමයන් ගන්න 10යි කියලා ලැබෙනවා. ඒ වගේ සංඛ්‍යාත ව්‍යාප්තිය සමුච්චිත සංඛ්‍යාතය පාවිච්චි කරලා අපිට පුළුවන් 5 වෙනි සහ 6 වෙනි අවස්ථාවන් තියෙන්නේ කුමන අගයන් යටතේද කියලා හොයාගන්න. උදාහරණයක් විදිහට 13 කියන එකට සමුච්චිත සංඛ්‍යාත 1යි 4යි කියලා සමුච්චිත සංඛ්‍යාතය තියෙන්නේ 14 වෙනි අගයට. 14 කියන අගයට. එතකොට 5 වෙනි සහ 6 වෙනි සමුච්චිත සංඛ්‍යා අගයන් තියෙන්නේ මේ 7 කියන සමුච්චිත සංඛ්‍යාවට අඩුවෙන්. ඒ කියන්නේ 5යි 6යි තියෙන්නේ 4 සහ 7 අතර. සමුච්චිත සංඛ්‍යා තීරුවේ දෙවෙනි සහ තුන්වෙනි රෝ අතර. ඒ කියන්නේ 13 14 සහ 15 කියන අගයන් දෙක අතර තමයි සමුච්චිත සංඛ්‍යාතයන්ගේ 7 සහ 4 කියන අගයන් දෙක අතර තමයි 5 6 කියන අපිට 5.5 කියන ස්ථානය සොයා ගැනීමට අවශ්‍ය වෙන අගය තියෙන්නේ. ඒ විදිහට සමුච්චිත සංඛ්‍යාතය හරහා අපිට පුළුවන් එහෙනම් ඒ අගය තියෙන්න ඕනේ 15 කියන අගය යටතේ. ඒ කියන්නේ සමුච්චිත අපි තුමු මේකේ සංඛ්‍යාතයක් කියන තීරුව දීලා නැත්නම් සමුච්චිත සංඛ්‍යාතයක් කියන තීරුව විතරයි දීලා තියෙන්නේ කියලා. එතකොට පළවෙනි අගය තියෙනවා මේ 13 කියන එකට සමුච්චිත සංඛ්‍යාත 1යි 14 කියන සමුච්චිත සංඛ්‍යාත 4යි. එහෙමනම් අපි දැනගන්න ඕනේ 13ේම 1යි තිබ්බේ 14 දී සමුච්චිත සංඛ්‍යාත 4 වෙන්න නම් 4න් එකක් අඩු කරපුවම 3යි කියන අගය තියෙන්න ඕනේ 14 කියන අගයේ සංඛ්‍යාතය තමයි 3යි කියන්නේ.
ඊළඟට අපි 15 කියන එකට එමු. 15 කියන අවස්ථාවේ අගේ සමුච්චිත සංඛ්‍යාතය 7යි. 14 කියන අගේ දක්වා සමුච්චිත සංඛ්‍යාතයන්ගේ අගේ 4යි. 4 සිට 7 දක්වා කියන අයිතමයන් 3 තියෙන්නේ 15 කියන අගේ යටතේ. අන්න ඒ විදිහට සමුච්චිත සංඛ්‍යාතය කියවන්න පුළුවන් වෙනවා. හරි. ඒ විදිහට හොයාගන්න පුළුවන් 5 වෙනි සහ 6 වෙනි ස්ථානයේ තියෙන්නේ ස්ථානට අයත් වෙන අගයන් මොකක්ද කියලා. හරි. දැන් අපි අයි බෝඩ් එකට එමු. මාව පේනවා ඇති. හරි. දැන් අපි මේ කතා කරපු සංඛ්‍යාත යට්ටියටත් එමු. දැන් මේකෙත් අපිට අගයන් 10ක් තියෙනවා. ඒකට මධ්‍යස්ථ ඒවාන් එකට එකක් එකතු කරලා දෙකෙන් බෙදනවා 5.5යි. 5.5 කියන්නේ 1 2 3 4 5. පස්වෙනි අගය සහ හයවෙනි අගයන්ගේ අතර පිහිටි 5.5 කියන අවස්ථාව. එතකොට අපි මෙතනදී පස්වෙනි අගය 70යි. ඒකට එකතු කරනවා 80. දෙකෙන් බෙදනවා 75 කියලා පිළිතුර ලැබෙනවා. එතකොට මේ ව්‍යාප්තියේ අගය තමයි මධ්‍යස්ථ අගය තමයි 75. දැන් මේ වගේ මාතය ගැන කතා කරද්දි කතා කරා වගේම මෙතනදී මේ 10 කියන ඉලක්කමේ මේ 75 කියන ඉලක්කම ලබා ගන්න බලපෑමක් වුණාද? නැහැ. 100 කියන ඉලක්කයෙන් බලපෑමක් වුණෙත් නැහැ. මධ්‍යස්ථය කියන අගයට බලපෑවේ ඒ අවස්ථාවේ මධ්‍යස්ථය සඳහා පාවිච්චි කරන මේ අගයන් දෙක පමණයි. ඒ කියන්නේ මේ සංඛ්‍යාත ව්‍යාප්තියේ තියෙනවා නම් එක්ස්ට්‍රීම් ඒ කියන්නේ අන්ත්‍ය අගයන් අසාමාන්‍ය අගයන්. මේ අසාමාන්‍ය අගයන්ගේ දෙකකට පැමිණෙන අසාමාන්‍ය අගයන්ගේ බලපෑමක් මේ මධ්‍යස්ථය කියන අගය ලබා ගැනීම සඳහා බලපෑමක් නැහැ. හරි. ඊළඟට මධ්‍යයනය කියන්නේ මොකක්ද කියලා බලමු. මධ්‍යයනය කියන්නේ මාතය මධ්‍යස්ථය ගැන කතා කරා. මධ්‍යයනය කියන්නේ ඊට කලින් අපි මධ්‍යස්ථය ගැන තව එක දෙයක් කතා කරමු. මධ්‍යස්ථයේදීත් අමාර මාතයේදී කිව්වා වගේම පන්ති ප්‍රාන්තර සහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් දීලා තිබ්බා. මාතයේදී කියපු උදාහරණය මතක් කරගන්න. පන්ති ප්‍රාන්තර සහිත අවස්ථාවකදී වුණත් අපිට මධ්‍යයනයට හරියටම අගයක් ලබා ගන්න පුළුවන්. ඒ සඳහා සූත්‍රයක් තියෙනවා. පන්ති ප්‍රාන්තර සහිත අවස්ථාවකදී මාතය මධ්‍යස්ථය සහ මධ්‍යයනය අපි ඉස්සරහට කතා කරන මධ්‍යයනයේදී පන්ති ප්‍රාන්තර තියෙන වෙලාවට අගයන් ලබා ගැනීම සඳහා සූත්‍ර තියෙනවා. හැබැයි මේ සූත්‍ර අපි මේ පාඩමේදී කතා කරන්නේ නැහැ විශේෂයෙන්. මොකද මෙතෙක් කල් මේ ප්‍රශ්න ගැන විභාගයේදී අහලා නැති නිසා අවස්ථාවක් තියෙනවා නම් ඒවා වෙනම කතා කරන්නත් පුළුවන්. අපි මේ විදිහට කතා කරගෙන යමු. බොහෝ දුරට ඒ වගේ දේවල් අහන්නේ නැහැ. හැබැයි දැනගන්න ඒ වගේ අවස්ථාවක වුණත් මධ්‍යස්ථය මාතය සහ මධ්‍යයනය සඳහා තනි අගයක් ලබා ගන්න පුළුවන් සූත්‍ර තියෙනවා. හරි. ඊළඟට අපි දැන් කතා කරමු මධ්‍යයනය ගැන. මෙතනදී හරි මධ්‍යයනය ගැන කතා කරලා අපි ඉස්සෙල්ලාම මධ්‍යයනය කියන්නේ දත්ත සමූහයක සියලු අගයන්ගේ එකතුව. දත්ත සංඛ්‍යාවෙන් බෙදීමෙන් ලැබෙන අගය තමයි මධ්‍යයනය කියන්නේ. හරියට සාමාන්‍ය වගේ. ඒ කියන්නේ අපි ළඟ දත්ත ප්‍රමාණයක් තියෙනවා. දත්ත ගාන අපි දන්නවා. දත්තයන් දන්නවා. ඒ දත්තයන් සියල්ල එකට එකතු කරලා ඒ අගය දත්ත ගානෙන් බෙදපුවාම එන සාමාන්‍ය අගය තමයි අපි කියන්නේ මධ්‍යයනය කියලා. එතකොට අපි හිතමුකෝ ඊළඟ සංගහනයක් තියෙනවා කියලා. ඒ සංගහනයේ අයිතමයන් අපි දන්නවා. ඒ සංගහනයේ සියලු අයිතමයන් දන්නවා. අපි සංගහනයේ අයිතමයන් සංඛ්‍යාව කැපිටල් N නම් එක් නිරීක්ෂණය කැපිටල් X1 X2 X3 Xn විදිහට තියෙනවා නම් ඒ නිරීක්ෂණ සියල්ලේම එකතුව කැපිටල් N කියන අයිතමයන් ගණනෙන් බෙදපුවාම සංගහනයේ මධ්‍යයනය එනවා. ඒ වගේම ඒ විදිහමයි නියදියක් තියෙන වෙලාවට නියදියට සංගහනය නැති කියන එක ඇත්තටම මෙතනදී අදාළ නැහැ. අය සියලුම අයිතමයන් එකතු කරලා
අයිතමයන් ගානෙන් බෙදපුවාම මධ්‍යයනය ලබා ගන්න පුළුවන්. ඊළඟට මධ්‍යයනයේ ගුණාංග බලමු අපි. මධ්‍යයනය කියන අගයට අපි මාතේදී හා මධ්‍යස්ථයේදී නොතිබිච්ච සමහර ගුණාංග තියෙනවා. ඒක තමයි දත්ත සියල්ලම නියෝජනය වෙනවා. මාතය මධ්‍යස්ථය කියන අගයන් දෙක ලබා ගද්දී සියලුම දත්තයන් අපි පාවිච්චි කරේ නැහැ. ඒ අදාළ ප්‍රදේශයේ තියෙන අදාළ දත්තයන් විතරයි අපිට අවශ්‍ය වුනේ. ඒ හින්දා තමයි මාතය හා මධ්‍යස්ථය කියන එක අසාමාන්‍ය අගයන්ගෙන් හානියක් නොවුනේ මාතය හා මධ්‍යස්ථය කියන අගයන්ට. හැබැයි මේ මධ්‍යයනය කියන අගයේදී දත්ත සියල්ලම නියෝජනය වෙනවා. මොකද අපි දත්ත සියල්ල එකට එකතු කරලා දත්ත ගාණයෙන් බෙදලා තමයි මධ්‍යයනය කියන එක ගන්නෙ. අනිත් පැත්තට මධ්‍යයනය දන්නවා නම් දත්ත ගාණ දන්නවා නම් අයිතමයන් සියල්ලම එකතුව හොයාගන්න පුළුවන්. මධ්‍යයනය කියන්නේ සාමාන්‍ය අයිතමයන් ගාණයෙන් වැඩි කරපුවාම අයිතමයන් සියල්ලම එකතුව හම්බෙනවා. ඊළඟට මේ මධ්‍යයනය කියන එකට අපි සංඛ්‍යාත්මක වීජීය ප්‍රකාශන සඳහා වීජීය රාශියක් විදිහට ගණනය කිරීම සඳහා පාවිච්චි කරන්න පුළුවන්. මොකද දත්ත සියල්ලම නිරූපණයන්නේ මධ්‍යයනය කියන්නේ. ඊළඟට අපි ළඟ දත්ත කාණ්ඩ කිහිපයක් තියෙනවා කියලා හිතමු. ඒ දත්ත කාණ්ඩ කිහිපයක් තියෙන අවස්ථාවක ඒ දත්ත කාණ්ඩවල තනි මධ්‍යයනයක් ලබා ගන්න පුළුවන් මධ්‍යයනය කියන අගය පාවිච්චි කරලා. ඒ කියන්නේ එක් දත්ත කාණ්ඩයේ තියෙන අයිතමයන් ගාන ඒ අදාළ දත්ත කාණ්ඩයේ මධ්‍යයනයන්ගෙන් ගුණ කර එක එකතු කරලා සියලුම දත්ත කාණ්ඩවල අයිතමයන්ගෙන් එකතුවෙන් බෙදපුවාම අපිට සම්පූර්ණ අයිතමයන් කාණ්ඩවල එක සාමාන්‍ය තනි මධ්‍යයනයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේ දේවල් අපිට පාවිච්චි කරන්න පුළුවන් ඉදිරියේදී කරන වීජීය මේ ගණනය කිරීම සඳහා. ඊළඟට මධ්‍යයනය කියන එකත් හැම විටම පවතින අනන්‍ය මිනුමක්. හරියටම මේ මධ්‍යස්ථය වගේ. ඊළඟට නියදියට තරම් වෙනස් නොවන සාපේක්ෂ වශයෙන් විශ්වාස්‍ය කේන්ද්‍ර ප්‍රවණතා මිනුමක්. ඒ කියන්නේ අපි එක සංඛානයක් අරගෙන නියදි කිහිපයක් අරගෙන අපි මධ්‍යයනය ගණනය කරලා බැලුවොත් සාමාන්‍යයෙන් නියදියට සාපේක්ෂව තරම් වෙනස් වෙන්නේ නැහැ මේ මධ්‍යයනය කියන අගය. ඒ හින්දා සාමාන්‍යයෙන් කේන්ද්‍රීය ප්‍රවණතා මිනුමක් විදිහට නියදියට වෙනස් නොවන අවස්ථාවලදී අපිට මේක සාපේක්ෂ වශයෙන් උනත් පාවිච්චි කරන්න පුළුවන්. බොහෝ දුරට මේ අගයන් මට මේ කමෙන්ට් බලන්න ඉන්නවා මම කරගත්තේ හරි. ළමයින්ද පේන්නේ හරි. හරි. කමෙන්ට් එක ආවම මෙතන මැසේජ් එක එනවනේ. හරි. බලන්න. thank you. හරි. නෝට් එක පැහැදිලිව පේනුනේ නැහැ කියලා ආරංචියක් ආවා. හරි දැන් පේනවාද කියලා හිතනවා. අද පොඩ්ඩක් ගැටලු කිහිපයක් තිබ්බා. හරි. ඊළඟට අපි උදාහරණයක් කරලා බලමු. මේ අපි කලින් මාතය සහ මධ්‍යස්ථයේදී පාවිච්චි කරපු සංඛ්‍යාත සමූහයමයි. ඒ සංඛ්‍යාත සමූහය මම ආරෝහණ විදියට සකස් කරලා ඊළඟට සංඛ්‍යාත වගුවකට ඇතුළත් කරලා තියෙනවා. සංඛ්‍යාත වගුවේ පළවෙනි පේලින් අපි කියනවා අගය, ඊළඟට සංඛ්‍යාතය, ඊළඟට සංඛ්‍යාතය සහ අගයන්ගේ ගුණිතයන් ටික තියෙනවා. කියන්නේ අගය 13ක් වන අවස්ථාවේ සංඛ්‍යාතය 1යි, අගය වැඩි කිරීම සංඛ්‍යාතය 13යි. අගය 14ක් වන අවස්ථාවේ සංඛ්‍යාතය 3යි, අගය සහ සංඛ්‍යාතයේ ගුණිතය 42යි. මේ විදිහට එක් අගයන්ගේ සහ සංඛ්‍යාතයන්ගේ ගුණිතය අරගෙන ඒවායේ එකතුව ගත්තාම එතනින් අපිට ලැබෙන්නේ සංඛ්‍යාත සමූහයේ සියලු සංඛ්‍යාවල අගයන් එකතු කළ විට ලැබෙන අගයමයි. මේ අවස්ථාවේදී පිළිතුර 149යි. 149 කියන අගය අයිතමයන් ගණන කියන්නේ 10යි. අයිතමයන් ගණනෙන් බෙදූ විට 14.9 විදිහට මේ සංඛ්‍යාත ව්‍යාප්තියේ මේ දත්ත සමූහයේ මධ්‍යයනයේ අගය ලැබෙනවා. දැන් අපි බෝඩ් එකේ අපි මුලින්ම කතා කරපු උදාහරණයට ඇවිල්ලා එතනදී මධ්‍යයනය කියන්නේ මොකක්ද කියලා කතා කරලා බලමු. මේ සංඛ්‍යාත ව්‍යාප්තියේ අයිතමයන් 10ක් තියෙනවා. ඒ අයිතමයන් 10න්ගේ එකතු කරලා බලන්න. එකතුව 600ක් එනවා. ඒතර අයිතමයන් කීයද? අයිතමයන් 10ක් තියෙනවා.
610න් බෙදපුවම පිළිතුර හරි මේ සංඛ්‍යාත ව්‍යාප්තියේ x සිසුවෙක් ලබාගත් සාමාන්‍ය මධ්‍යයනයේ ලකුණු ප්‍රමාණය 60යි කියලා ගත්තම අපිට ආවේ. මේක අපිට මාතේ විදියට ආවේ සුව කෙනාගේ මධ්‍යස්ථයේ විදියට ආවේ 75 කෙනාගේ හැබැයි මධ්‍යයනයේ විදියට ආවේ 60යි කෙනාගේ. දැන් මේ අගයන් තුන ගැන පොඩ්ඩක් කතා කරලා බලමු. MO කියලා අපි සලකනවා මාතේට අපිට ලැබුණේ අගේ 80යි. මධ්‍යස්ථයේ විදිහට අපිට ලැබුණේ 75යි. මධ්‍යයනයේ විදිහට අපිට ලැබුණා 60යි කියලා අගයක්. දැන් මේ සංඛ්‍යාත මේ අගයන් ගැන සලකන්නේ නැතුව මේ සංඛ්‍යාත ව්‍යාප්තිය ගැන සලකපුවම අපිට පොඩි සංඛ්‍යාත ව්‍යාප්තියක් ඉඳ අපිට ඒක ගැන අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන් නේ. බොහෝ පිරිසක් ඉන්නේ ලකුණු 80 ලබා ගත්ත අය 10න් 9 දෙනෙක්ම ලකුණු 50ට වඩා වැඩි. එතකොට ලකුණු 70ට වඩා වැඩි 10න් 7 දෙනෙක්ම ඒ කියන්නේ බහුතරයට මේ සංඛ්‍යාත ව්‍යාප්තිය හැටියට බහුතරයකට ලකුණු වැඩි. එතකොට මේ අගයන් දෙස බලපුවාම අපිට මාතය සහ මධ්‍යස්ථය කියන අගයන් දෙකෙන් අපිට කියන්න පුළුවන් සාමාන්‍ය පන්තියේ මාතය 80යි මධ්‍යස්ථය 75යි කියවම සාමාන්‍ය පන්ති මේ ඒ පන්ති සිසුන්ගේ ලකුණු වැඩි ප්‍රමාණයක් තියෙන එක ලකුණු ටිකක් වැඩි ළමයින්ට හොඳට ලකුණු තියෙන මේ පන්තිය. හැබැයි මේ මධ්‍යයනය කියන අගයට ගියහම මධ්‍යයනය කියන්නේ 60යි. මධ්‍යයනය දිහා බලපුවාම මේ අගේ විතරක් දිහා බැලුවොත් අපිට සංඛ්‍යාත ව්‍යාප්තිය ගැන අවබෝධයක් නැතුව හරියටම කියන්න බෑ නේද මේ පන්ති ළමයින්ගේ ලකුණු වැඩි තමයි 50ට වඩා වැඩි. හැබැයි මාතය සහ මධ්‍යස්ථයේදී වගේ අපිට විශ්වසනීයව කියන්න අමාරුයි පන්තියේ සිසුන් හොඳටම ලකුණු ලබාගෙන තියෙනවා කියලා. ඒකට අපි මුලින්ම මේ මාතය සහ මධ්‍යස්ථය කියන අවස්ථා දෙකේදී අපි කතා කරා ඒ අගයන් සඳහා එක්ස්ට්‍රීම් ඒ කියන්නේ අන්ත්‍ය අසාමාන්‍ය අගයන්ගේ බලපෑමක් නැහැ කියලා. මේ සංඛ්‍යාත ව්‍යාප්තියේ තියෙන අසාමාන්‍ය අගය තමයි මේ 10 කියන අගය. සිසුවෙක් ලකුණු 10ක් ලබාගත් සිසුවෙක් සිටිනවා. එතකොට මේ සිසුවාගේ මේ ලකුණු 10 කියන අගය මධ්‍යයනයට බලපාලා මධ්‍යයනය 60කට අඩු කරනවා. හරි සංඛ්‍යාතයන් අගයන් සියල්ලේම එකතුව අය ගණනෙන් බෙදපුවාම සිසුන් ගණනෙන් බෙදපුවාම උත්තර එන්නේ 60යි කියලානේ අපිට. හරි. මේ අගයට මේ මධ්‍යයනයේදී ලබාගත් මේ අගයට මේ අගය මගින් මුළු සංඛ්‍යාත ව්‍යාප්තියම සංඛ්‍යාත මේ මුළු අගයන් සමූහයේම අගයන්ගේ එකතුව යොදාගෙන තිබෙන නිසා මෙන්න මේ වගේ අසාමාන්‍ය අගයන් තිබුණොත් මේ සංඛ්‍යාත ව්‍යාප්තියක දත්ත සමූහයක ඒ අගය මේ මධ්‍යයනය සඳහා බලපානවා. හැබැයි මධ්‍යස්ථය සහ මාතය කියන අවස්ථාවන් දෙකට ඒ අසාමාන්‍ය අගයන්ගේ බලපෑමක් නැහැ. හැබැයි බීජීය ගණනය කිරීම සඳහා අපිට මේ මාතය සහ මධ්‍යස්ථය කියන අගයන් යොදා ගන්න බෑ. මොකද ඒකෙන් දත්ත සමූහයේ සාමාන්‍යයක් නිරූපණය නොවන නිසා. හැබැයි මේ මාතය කියන අගය යොදා ගන්න පුළුවන්. එතකොට මේකෙදී අපි තේරුම් ගන්න ඕන දේ තමයි සාමාන්‍යයෙන් දත්ත සමූහයක අසාමාන්‍ය අගයන් අඩුවේ සහ තියෙන අගයන් අපි දන්නවා නම් නැඹුරුතාවයන් කියන්නේ අසාමාන්‍ය පැත්තකට බර වෙලා නැති දත්ත නම් තියෙන්නේ. අන්න ඒ වගේ අවස්ථාවක මාතය සහ මධ්‍යස්ථය වෙනුවට මධ්‍යයනය කියන එක තමයි හොඳම කේන්ද්‍රීය ප්‍රවණතා මිනුම් විදිහට අපිට ගන්න පුළුවන් ගණනය කිරීම සඳහා. හරි. දැන් අපි කතා කරපු කාරණා ටික මේ විදිහට තමයි මේ නෝට් එකේ තියෙන්නේ. කේන්ද්‍රීය ප්‍රවණතා මිනුම් වල සාපේක්ෂ වාසි අවාසි. හරි. මධ්‍යස්ථය සහ මාතයට සාපේක්ෂව මධ්‍යයනයේ සියලුම අගයන් නියෝජනය කරන බැවින් නිරූප්‍ය වෙනුම. හරිනේ. සියලුම අගයන්ගේ එකතුව තමයි අගයන් ගණනෙන් බෙදලා අපි මධ්‍යයනය කියලා ගන්නෙ. ඒ හින්දා සියලුම අගයන්ගේ අගය නිරූපණය කරනවා මේ මධ්‍යයනය කියන අගය. මාතයට සාපේක්ෂව මධ්‍යයන සහ මධ්‍යස්ථය අනන්‍ය මිනුම් වේ. මොකද මාතය කියලා ගන්නෙ අපි අයිතමයන් අතර පිහිටි වැඩිම වාර ගණනක් යෙදෙන අගය. හැබැයි මධ්‍යයන හා මධ්‍යස්ථය විදිහට අපි ගණනය කිරීම වලින් ගන්නවා
හරියටම මධ්‍යස්ථයක් සොයන්න බැරි අවස්ථාවක දෙපස පිහිටි අගයන් දෙකේ එකතු දෙකෙන් බෙදලා ගන්නවා මධ්‍යනයටත් අගයන් එකතු කරලා අය ගණනෙන් බෙදලා ගන්න. නැත්නම් ගුණාත්මක විචල්‍ය සඳහා රැස් කර දත්ත තියෙනවා නම් මධ්‍යනය කතා කරන්න බෑ. මොකද ගුණාත් ප්‍රමාණාත්මක දේවල් වලට අපිට එකතු කරලා සාමාන්‍යයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ වෙලාවට අපිට ගන්න වෙන්නේ මධ්‍යස්ථය සහ මාතය කියන අගය. ඊළඟට විවෘති පන්තිපාන්තර තියෙන වෙලාවට මධ්‍යනය ගණනය කරන්නත් බෑ. මොකද අපි දන්නේ නැහැ පන්තිපාන්තර වල තියෙන ප්‍රමාණයන්. හැබැයි මධ්‍යස්ථය සහ මාතය ගණනය කරගන්න පුළුවන්. එහෙම වෙන්නේ මධ්‍යස්ථය සහ මාතයට අපි මේ දෙපස පිහිටි එක්ස්ට්‍රීම් අසාමාන්‍යයෙන් අතහැරෙනවා මධ්‍යස්ථය සහ මාතය ගණනය කරද්දී. හරි ඊළඟට කතා කරන්නේ තේ කියන්නේ මධ්‍යස්ථ සහ මාතය ගණනය කිරීමේදී අන්ත්‍ය සහ අසාමාන්‍යයෙන් බලපෑම නොකරන නිසා හැබැයි මධ්‍යනයේදී අපි මේ උදාහරණෙදි කතා කරා වගේ අසාමාන්‍යයෙන් බලපෑමක් වෙනවා. ඊළඟට වීජීය රාශියක් ලෙස පරිහරණය කරන්න පුළුවන් මධ්‍යනය මධ්‍යස්ථ සහ මාතය නෙමෙයි. ඊළඟට ප්‍රස්ථාරිකව ලබා ගන්න පුළුවන් මාතය සහ මධ්‍යස්ථය කියන අගයන්. අපි ගිය සතියේ කතා කරපු ප්‍රස්ථාර වලින් සංඛ්‍යාත ප්‍රස්ථාරයක් ගත්තොත් සංඛ්‍යාත ව්‍යාප්තියක් තියෙනවා නම් ඒ සංඛ්‍යාත ව්‍යාප්තිය සංඛ්‍යාත ප්‍රස්ථාරයකින් වැඩිම සංඛ්‍යාතයේ පිහිටියගේ තමයි අපි මාතය විදිහට ගන්නෙ. මධ්‍යස්ථයත් සංඛ්‍යාත ප්‍රස්ථාරයක් ඇතුළේ ලබා ගන්න පුළුවන්. හැබැයි මධ්‍යනය කියන්නේ අගයන් සියල්ලේ එකතුව අගයන් ගණනෙන් බෙදපුවම එන පිළිතුර නිසා ඒක ප්‍රස්ථාරිකව ලබා ගන්න බෑ. ඊළඟට අපි බලමු මේ එක් කේන්ද්‍රික ප්‍රවණතා මිනුම භාවිතා කරන්න යෝග්‍ය අවස්ථා මොනවද කියලා. මධ්‍යනය යෝග්‍ය අවස්ථාවක් වෙනවා දත්ත ප්‍රමාණාත්මකව තියෙනවා නම්. අපි කතා කර ප්‍රමාණාත්මක දත්ත ප්‍රධාන වර්ගීකරණයන් දෙකක් ගැන අපි කතා කරා ගුණාත්මක සහ ප්‍රමාණාත්මක කියලා. අන්න ඒ විදිහට ප්‍රමාණාත්මක දත්ත තියෙන දත්තයක් නම් අපි ගාව තියෙන්නේ විචල්්‍යයේ ස්වරූපේ ප්‍රමාණාත්මක නම් අපිට මධ්‍යනය ගැන කතා කරන්න පුළුවන් මධ්‍යනය ගණනය කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට භාණ්ඩවල බර, දිග, විභාග ලකුණු, විකුණුම් ආදායම ආදී දේවල්. ඊළඟට අන්ත්‍ය සහ අසාමාන්‍යයන් දත්ත කාණ්ඩ තුල නැතිනම් තමා මේ මධ්‍යනය කියන එක යෝග්‍ය වෙන්නේ. අපි කලින් කතා කරා වගේ. එහෙනම් මධ්‍යස්ථය යෝග්‍ය වෙන්නේ ගුණාත්මක විචල්‍යයන් සඳහා රැස් කර දත්ත තියෙනකොට. පාරිභෝගික රුචිය, ආකල්පය වගේ. ඊළඟට ශ්‍රේණියක තියෙන දත්ත සමූහයක අන්ත්‍ය සහ අසාමාන්‍යයන් අත්හැරලා නිරූපණයක් ගන්න ඕන. හරි ඒ වගේ අවස්ථාවකදී මධ්‍යස්ථය කියන කේන්ද්‍රික ප්‍රවණතා මිනුම පාවිච්චි කරන්න පුළුවන්. ඊට විවෘත පන්තිපාන්තර තියෙන අවස්ථාවකත් ව්‍යාප්තික සාමාන්‍ය දක්වන්න අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊට බලමු මාතය. බහුලතාව මත තීරණ ගැනීමට සිදුවන අවස්ථාවලදී. කියන්නේ අපි හිතමු දැන් ඊළඟට මාතය පාවිච්චි කරන සාමාන්‍යයෙන් ගුණාත්මක විචල්්‍ය සම්බන්ධයෙන් රැස් කළ දත්තවලදී පාරිභෝගික රුචිය ආකල්ප සම්බන්ධ දත්ත ඒ වගේ අවස්ථාවක පාරිභෝගික රුචියකම අපි ඒ වගේ අවස්ථාවක බහුලතාවය මත තීරණ ගන්න පුළුවන් නේ. වැඩි කෙනෙක් කැමති මොකද්ද කියලා වගේ බලලා. අන්න ඒ අවස්ථාවක මේ මාතය කියන මේ කේන්ද්‍ර ප්‍රවණතා මිනුම් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට දත්ත විශාල වශයෙන් කිසියම් අගයක් කරා කැටි වී තියෙන වෙලාවට. ඒ කියන්නේ එක් අගයක් වටා එක රාශිය වෙලා එක් අගයක් වටා එක රාශිය වෙලා තියෙන දත්ත සමූහයක් තියෙනවනම් ඒ වගේ අවස්ථාවකත් මේ මාතය කියන කේන්ද්‍රික ප්‍රවණතා මිනුම පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඊළඟට අපි අපකිරණය ගැන කතා කරමු. හරි. ඊට කලින් තව පොඩි දෙයක් තියෙනවා කියන්න. දැන් අපි කතා කරන්නේ මධ්‍යනය කියලා. හැබැයි කොහෙදිවත් විභාග ප්‍රශ්න පත්‍රයකදී ඔයාලට කොහෙදිවත් නැහැ මධ්‍යනය කියන වචන තනියම. හැමතැනම තියෙන්නේ පාස් පේපර්ස් බලපු කෙනෙක් ඉන්නවා නම් තේරෙයි. හැමතැනකම කතා කරන්නේ සමාන්තර මධ්‍යනය කියලා. මොකද්ද මේ සමාන්තර මධ්‍යනය මේ මධ්‍යනය කියන්නේ? අපි දැන් අද කතා කරන්නේ මධ්‍යනය කියලා මධ්‍යනය ගණනය කරන්නේ කොහොමද මධ්‍යනය වාසි මධ්‍යනය වාසි? අපි කතා කරේ සමාන්තර මධ්‍යනය ගැන තමා මධ්‍යනය කියලා කතා කරේ. ඒ කියන්නේ අපි දැන් සාමාන්‍යයෙන් කතා කරන දත්ත තියෙනවානේ. විභාගයක ලකුණු. ඊට පස්සේ යම්කිසි නිෂ්පාදන ක්‍රියාවලියක නිෂ්පාදන භාණ්ඩවල යම්කිසි දත්තයක්. ඒ කියන්නේ බාර කියමු අපි එහෙම නැත්නම් දිග කියමු ඒ වගේ යම්කිසි දත්තයක්. ඒ වගේ අපි එදිනදා මේ සාමාන්‍යයෙන් කතා කරන දත්තවල තියෙන්නේ සමාන්තර මධ්‍යනයක්. හැබැයි මධ්‍යනය හැම දත්තයකටම සමාන්තර මධ්‍යනය කියන අගය පාවිච්චි කරන්න බෑ ගණනය කිරීම සඳහා. හරි. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට මෙහෙම ගමු. ශ්‍රී ලංකා මහා බැංකුවෙන් නිකුත් කරන වාර්ෂික වාර්තාවේ තියෙනවා පසුගිය වර්ෂයේ ශ්‍රී ලංකාවේ
යම්කිසි දත්ත අපි හිතමු ආර්ථික වර්ධනය කියලා. ආර්ථික වර්ධනය 100ට මෙච්චරයි කියලා අගයක් තියෙනවානේ. 108යි කියමු 108යි කියලා අගයක් තියෙනවා. ඒ වගේ අගයන් කිහිපයක් වසරවල් කිහිපයක ආර්ථික වර්ධන වගේ කියන වර්ධන අනුපාතික වගේ දේවල් අගයන්ගේ මධ්‍යයනයක් ගන්න අවශ්‍ය වුණොත් හරි ඒ සඳහා අපි මේ පාවිච්චි කරපු සමාන්තර මධ්‍යයනය ක්‍රමය පාවිච්චි කරන්න බෑ. මොකද අපි ඒ අවස්ථාවකදී මධ්‍යයනය අගයන් කතා කරන්නේ යම්කිසි අපි සලකන වර්ෂයකට සාපේක්ෂව අගය කීයකින් වැඩි වෙලා තියෙනවද ඊළඟ වර්ෂයේ ඒක ප්‍රතිශතයක් ලෙස දක්වනවා. හරි ඊළඟට දෙවන වර්ෂයේ අගයන්ට සාපේක්ෂව තමයි තෙවන වර්ෂයේ ප්‍රතිශතය දක්වන්නේ. හරි අන්න ඒ වගේ අවස්ථාවක මධ්‍යයනය කියන එක අපි සාමාන්‍යයෙන් එකතු කරලා බෙදුවා වගේ අගයක් ගන්න බෑ. ඒ වෙලාවට අපිට මධ්‍යයනය කියන එකට අපි කතා කරන්නේ ගුණෝත්තර මධ්‍යයනයක් ගැන. ඒ කියන්නේ පළවෙනි වසරේ පළවෙනි අවස්ථාවේ තිබ්බ අගයන්ගේ වර්ධනයක් තියෙනවා දෙවන අවස්ථාවේ දෙවන අවස්ථාවේ වර්ධනය වූ අගයන් මත තමයි තෙවන අවස්ථාවේ වර්ධනය තියෙන්නේ. හරි ඒ විදිහට ගුණෝත්තරව තමයි මේ ශ්‍රේණිය වැඩි වෙන්නේ. අන්න ඒ වගේ අවස්ථාවක මධ්‍යයනය ගැන කතා කරන්නේ අපි සමාන්තර මධ්‍යයනය ගැන නෙමෙයි. ඒ වගේ අවස්ථාවක කතා කරන්නේ ගුණෝත්තර මධ්‍යයනය ගැන. ගුණෝත්තර මධ්‍යයනය ගැන කතා කරනකොට ගුණෝත්තර මධ්‍යයනය ගණනය කරන විවිධ ආකාර තියෙනවා. විවිධ ශ්‍රේණි විවිධ කැල්කියුලේෂන්ස් වලින් විවිධ මේ විජීය ක්‍රම මගින් අපි ගුණෝත්තර මධ්‍යයනය ගණනය කරනවා. හැබැයි මේ වගේ මධ්‍යයනය ගැන කතා කරන විවිධ ආකාර තව ආකාර දෙකක් තියෙනවා. හරාත්මක මධ්‍යයනය කියලා. කියන්නේ එකිනෙකට පරස්පර අනුපාත විදියට තියෙන අගයන් ගැන කතා කරද්දී ඒවල මධ්‍යයනයක් ගැන කතා කරද්දී හරාත්මක මධ්‍යයනය කියලා කතා කරනවා. ඊට බරිත මධ්‍යයනය කියලා කතා කරනවා. එක් දත්තයන්ගේ වැදගත්කම සාපේක්ෂව වෙනස් වන අවස්ථාවේ එක් අගයකට බර තියලා අපි මධ්‍යයනයක් ගැන කතා කරනවා. ওই වගේ විවිධ මධ්‍යයනයන් තියෙනවා. හැබැයි අපි මේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කරලා බලනකොට ඒ හැම අවස්ථාවකදීම කතා කරන්නේ සමාන්තර මධ්‍යයනයක් ගැන පමණයි. හරි එම නිසා අනිත් මධ්‍යයනයන් ගැන මම කතා කරන්නේ නැහැ. සමාන්තර මධ්‍යයනය ගැන තමයි අපි මේ ඉගෙන ගත්තේ. සමාන්තර මධ්‍යයනය කියන්නේ මේකයි කියන එක දැනගන්න. ඒක බොහෝ දුරට ප්‍රමාණවත්. ඊට අමතරව තවත් මධ්‍යයන වර්ග තිබෙන නිසා ඒ ගැන කියන්න තමයි මේ ටික කිව්වේ. ගුණෝත්තර මධ්‍යයන ගැන මම පැහැදිලි කිරීමක් කරා. හරාත්මක මධ්‍යයනත් මම උදාහරණයක් විදිහට කියන්නම්. සමාන්තර මධ්‍යයනය පාවිච්චි කරන්න බැරි අවස්ථාවක් විදිහට මේක පොඩ්ඩක් බලන්න. මේක තේරුම් නැතත් ගැටලුවක් නැහැ. තවත් මධ්‍යයනය භාවිතා කරන්න ඕන අවස්ථාවක් තියෙනවා කියන දේ පැහැදිලි කරන්නයි මම මේ කියන්නේ. අපි මෙහෙම ගමු. පැන්සල් තියෙනවා. පැන්සල් දුසිම. ඒ කියලා පැන්සල් වර්ගයක් තියෙනවා. පැන්සල් දුසිමක අගය රුපියල් 40යි. හරි. B කියලා පැන්සල් වර්ගයක් තියෙනවා. B කියන පැන්සල් දුසිමක අගය රුපියල් 60යි. හරි. පැන්සල් වර්ග දෙකක් තියෙනවා. A කියන පැන්සලක පැන්සල් වර්ගයේ දුසිමක අගය රුපියල් 40යි. B කියන පැන්සල් වර්ගයේ දුසිමක අගය රුපියල් 60යි. මේ පැන්සල් වර්ග දෙකේ මධ්‍යයනයක් ගැන කතා කරොත් අපිට මොකක්ද දෙන්නේ? A කියන පැන්සල් වර්ගයේ මධ්‍යයනය 40යි. මේ අගය 40යි. B කියන පැන්සල් 12ක අගය 60යි නිසා මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදපුවම මධ්‍යයනය එනවා කියලා. හරි. එහෙනම් අපි මධ්‍යයනය ලබා ගමු. 40 සහ 60 එකතු කරපුවාම වෙනවා නේද? CI 100 දෙකෙන් බෙදුවා උත්තරේ රුපියල් 50යි. මේ පැන්සල් දුසිමක සහ මේ පැන්සල් දුසිමක අගයන් අතර මධ්‍යයනය අපි සමාන්තර මධ්‍යයනය ක්‍රමයට ගණනය කරා. එකතු කරලා දෙකෙන් බෙදුවා 50යි. හරිද? හැබැයි මෙතෙන්දී අපිට මේ අගයන් දෙක විතරක් සලකන්න පුළුවන්ද? මේ අගයන් දෙක විතරක් සලකන්න බැරි තවත් එක් කාරණයක් තියෙනවා. මොකද මේ අපි කතා කරේ එක පැන්සලක ගාන නෙමෙයි. මේ අපි කතා කරේ පැන්සල් දුසිමක ගාන. හරි මේ විදිහට සමාන්තර මධ්‍යයනයක් ගත්තාම අපිට එන්නේ මේ අගයන් දෙක එකතු දෙකෙන් බෙදලා 50යි කියන උත්තරේ. හැබැයි අපි පැන්සල් දුසිමක ගණන් කතා කරන නිසා මේ 50ක් කියන 50 කියලා ලබාගත් අගය මම මේ කියන උදාහරණයට දාලා බලන්න. රුපියල් 120ක් තියෙනවා. හරි. මෙවයි. රුපියල් 120ක් තියෙනවා. රුපියල් 120න්
ඒ කියන පැන්සල් දුසිම් කීයක් ගන්න පුළුවන්ද? ඒ කියන පැන්සල් දුසිම් රුපියල් 120 40 120 40 බෙදුවම දුසිම් 3ක් ගන්න පුළුවන්. ඒ දුසිම් 3ක් ගන්න පුළුවන් රුපියල් 120ට. B කියන පැන්සල් දුසිම් එක දුසිමක් රුපියල් 60 නිසා දුසිම් දෙකක් ගන්න පුළුවන්. ඒතර ඔක්කොම අපි දුසිම් 5ක් ගත්තා. දුසිම් 5ක් ගන්න අපිට ගියේ රුපියල් 120යි 240යි. රුපියල් 240ක් පාවිච්චි කරලා අපි දුසිම් 5ක් ගත්තා. හැබැයි අපි ආව මේ මධ්‍යනයගේ ගත්තොත් මධ්‍යනය රුපියල් 50යි දුසිම් 5ක් ගන්න අපිට 5 වරක් 50 250ක් යනවා. හරි. ඒකෙන් තේරෙනවා නේද සමාන්තර මධ්‍යනය ක්‍රමයට මේ වගේ අවස්ථාවක මධ්‍යනය ගණනය කරන්න බෑ. එහෙම ගණනය කළා අගයක් ගන්න පුළුවන්. හැබැයි ඒ අගය හරි අගයක් නෙමෙයි. ඒතර මේ වගේ අවස්ථාවක අපි කරන්නේ මේ 12 කියන ඉලක්ක පැන්සල් 12ක ගන්න තමයි රුපියල් 40 පැන්සල් B කියන පැන්සල් 12ක් ගන්න තමයි රුපියල් 60 කියන අගේ පාවිච්චි කරලා ගණනය කරලා බලන්න ඕනේ. මේ වගේ අවස්ථාවක අපිට එන්නේ පැන්සලක මේ පැන්සල් දුසිමක සාමාන්‍ය අගේ විදිහට හරි උත්තරේ එන්නේ 48යි. හරි. දැන් මේ වගේ අනුපාතයක් විදිහට ඒ කියන්නේ 12ක අවස්ථාවක 40ට 60 අනුපාතයට අගයන් තියෙන අවස්ථාව පරස්පර ආකාරයෙන් පවතින අනුපාත තියෙන අවස්ථාවලදී සමාන්තර මධ්‍යනය ගණනය කරන්න බෑ කියන එක පෙන්වන්න විතරයි මම මේ කිව්වේ. මේක තීරයක් විතර උඩට ගත්තේ නැතත් කමන්නේ අවශ්‍ය වෙන්නේ මේ හැබැයි සමාන්තර මධ්‍යනය විතරයි අපි මේ විශේෂ කතා මේ අදාළ පාඩමට කතා කරන්නේ. ඊට අමතරව මේ හරාත්මක මධ්‍යනය තමයි දැන් මම මේ උදාහරණයෙන් පෙන්වන්නේ. ඒ වගේ තවත් මධ්‍යනයන් ගණනය කරන ආකාර තියෙනවා. හැබැයි ඒවා අපිට මේ පාඩමට අපි කතා කරන්නේ අදාළ වෙන්නේ නැති නිසා. හරි දැන් අපි කතා කරමු අපකිරණය කියන්නේ මොකක්ද කියලා. අපකිරණය කියන්නේ මේ නිකන් ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න chat එකේ දාන්න මම බලලා උත්තරයක් දෙන්න. අපකිරණය කියන්නේ දත්ත සමූහයක විසිරීම. ඒ කියන්නේ අපි දත්ත සමූහයක් ගත්තාම ඒ දත්ත සමූහයේ සාමාන්‍ය අගයක් ගන්න පුළුවන් නම් ඒ අගයෙන් දත්ත සමූහය කොපමණ දුරකට ඈත් වෙනවද? කොපමණ දුරකට විසිරෙනවද කියන එක තමයි මේ අපකිරණය කියන අගයන්ගෙන් කතා කරන්නේ. අපකිරණය කියන අපකිරණ අගයන්ගෙන් අපිට පුළුවන් දත්ත විසිරලා තියෙන ආකාරය අඳුනා ගන්න. ඒ වගේම අපි කතා කරපු මධ්‍යක මිනුම් වල විශ්වාසනීයත්වය තහවුරු කරගන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි ගත්ත මධ්‍යනය කියන අගයක් අපි ගමු. මේ මධ්‍යනය කියන අගය කොතරම් දුරට සාධාරණයිද මේ ඒ අදාළ දත්ත සමූහය ගැන සාපේක්ෂ දෙයක් කතා කරන්න කියන වගේ විශ්වාසනීයත්වය තහවුරු කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට දත්ත කාණ්ඩ දෙකක් හෝ වැඩි ගන්නක් තියෙනවා නම් ඒ වගේ ව්‍යාප්තියෙන් සසඳන්නත් අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ අපකිරණ මිනුම්. හරි. මෙතනදී අපි කතා කරනවා නිරපේක්ෂ අපකිරණ මිනුම් 3ක් ගැන. 4ක් ගැන. නිරපේක්ෂ අපකිරණ මිනුම් තමා පරාසය, මධ්‍යන අපගමනය, ඊළඟට අපි කරනවා විචලතාව, ඊළඟට කතා කරනවා සම්මත අපගමනය කියලා. මෙතනදී සාපේක්ෂව කතා කිරිල්ලක් ගැන මේ අපි කතා කරන්නේ නිරපේක්ෂයි. ඒ කියන්නේ ඒ අදාළ දත්ත සමූහය ගැන විතරයි අපි මෙතනදී කතා කරන්නේ. හැබැයි අපිට මධ්‍යනයන් වෙනස් වන එහෙම නැත්නම් අපි හිතමු ඒකකයන් අපි කතා කරන ඒකකයන් ඒ කියන්නේ දිග සහ පළල කියලා ගත්තොත් ඒ වගේ ඒකකයන් දිග පළල නෙමෙයි දිග සහ බර වගේ දෙයක් ගත්තොත් ඒ වගේ ඒකකයන් වෙනස් වන දත්ත කාණ්ඩ අතර සංසන්දනයක් වගේ දෙයක් කරන්න මේ අගයන් පාවිච්චි කරන්න බෑ. මොකද මේවා නිරපේක්ෂයි. නිරපේක්ෂයි කියන්නේ අපි මේ අදාළ දත්ත සමූහය ගැන විතරයි අපි එකෙන් කතා කරන්නේ. සාපේක්ෂව කතා කරන්න නම් මේ නිරපේක්ෂ අපකිරණ මිනුම් පාවිච්චි කරලා සාපේක්ෂ එකිනෙකට සාපේක්ෂව කතා කරන්න අපිට වෙනම අගයන් ලබා ගන්න තියෙනවා. අපි ඒව ගැන තව ටිකකින් කතා කරනවා. එතකොට අපි නිරපේක්ෂ අපකිරණ මිනුම් 4 ගැන කතා කරමු. පළවෙනි එක තමයි පරාසය. පරාසය කියන්නේ කිසියම් ව්‍යාප්තියක
දත්ත කාණ්ඩයක ඇතුළත් විශාලතම අගයෙන් කුඩාගේ අඩු කරාම එන අගය. ඒ කියන්නේ විශාලතම අගයත් කුඩාම අගයත් අතර වෙනස තමා ඒ පරතරය තමයි අපි පරාසය කියලා හඳුන්වන්නේ. මේකේ වාසි කිහිපයක් තියෙනවා. එකක් සරල මිනුමක්. අපිට පුළුවන් පහසුවෙන්ම දත්ත සමූහයක ව්‍යාප්තිය ගැන සාමාන්‍ය දසක් ලබා ගන්න මේ පරාසය කියන අගය. පහසුවෙන් ගණනය කරන්නත් පුළුවන්. මේ ෂණිකව කෙටි කාලයකදී අපකින් පිළිබඳ දලා දසක් ලබා ගන්න පුළුවන්. සාමාන්‍ය දසක් ගන්න පුළුවන් පරාසය කියන අගය පාවිච්චි කරලා. උදාහරණයක් විදියට අපි හිතමු කොළඹ නගරයේ උෂ්ණත්වය. හරි. වසරක් තුර කොළඹ නගරයේ උෂ්ණත්වය. සාමාන්‍ය උෂ්ණත්වය ගණනය කරලා බලනකොට අපි පරාසය කියන්නේ වැඩිමගේ සහ අඩුමගේ. අපි හිතමු වැඩිමගේ 35යි කියලා. එතකොට අඩුමගේ එන්නේ වැඩිමගේ 35යි නම් අඩුමගේ අපි හිතමු 22කට වගේ ගියා කියලා. එතකොට අපි දන්නවා කොළඹ නගරය කියන්නේ සාමාන්‍යයෙන් උෂ්ණ නගරයක්. මොකද උෂ්ණත්ව පරාසය තියෙන්නේ 22 සිට 35 දක්වා. හැබැයි අපි වෙන රටක් ගැන කතා කරමු. ශීතීශ්ව සහ උණුසුම් කාලයක් තියෙන රටක නගරයක් ගැන කතා කරොත් උණුසුම් කාලයට උෂ්ණත්වය 35ට වගේ 40ට වගේ ගිහිල්ලා ශීත කාලයේදී ඍණාගයක් දක්වා වුණත් යන්න පුළුවන්. ඒකට අපි දන්නවා මේ පරාසය දැක්කම මේ නගරයේ ගොඩක් විචල්්‍ය උෂ්ණත්වය අවුරුද්ද පුරා ලොකු විචල්්‍යයන් වලට ලක් වෙනවා කියලා. ඒ වගේ සරල දලා දසක් ලබා ගන්න පුළුවන් මේ පරාසය කියන දත්තේ පාවිච්චි කරලා. ඊළඟට හැබැයි ඒකේ අවාසි කිහිපයක් අවාසි තියෙනවා. මොකද සියලුම දත්ත නිරූපණය කරන්නේ නැහැ නේ. ඉතින් නිරූප්‍ය මිනුමක් විදිහට මේක සලකන්න බෑ. ඊළඟට අපි දෙකලවරවල වල අගයන් දෙක අන්ත්‍යයන් දෙකනේ අපි සලකන්නේ. එතකොට මේ අන්ත්‍යයන් වල අසාමාන්‍ය අගයක් තිබ්බොත් අපිට ලැබෙන පිළිතුර අසාමාන්‍යයි. හරි. උදාහරණයක් විදිහට අපි මේ සංඛ්‍යාත ව්‍යාප්තිය අපි මේ මුලදී ලබා ගත්ත සංඛ්‍යාත ව්‍යාප්තිය තියෙනනේ සිසුන්ගේ ලකුණු. මේ වගේ අවස්ථාවක මේකේ පරාසය කියන්නේ P 10 කළොම 90යි. කියන්නේ පන්තියේ සිසුන් 10 දෙනා ලකුණු 90ක පරාසයක පැතිරලා ඉන්නවා. හැබැයි අපි මේ කතා කරපු මේ අසාමාන්‍ය අගය නිසා තමයි මේ පරාසය කියන අගය වැඩි වුනේ. ඒ කියන්නේ මේ අසාමාන්‍ය අගය නිසා පරාසය කියන අගය ලබා ගද්දී ඒ අගයට මේකෙන් බලපෑමක් වුණා. අපි මෙහෙම හිතමු. දැන් මෙතන 10 කියලා අගයක් නැතුව අඩුම අගයක් 50යි කියලා. එහෙම වුණා නම් 50 සිට 100 දක්වා තමයි මේ සිසුන්ගේ ලකුණු තියෙන්නේ. ඒ වගේ අවස්ථාවක පරාසය වෙන්නේ 100න් 50 කඩු කරපුවම පිළිතුර 50යි. හැබැයි මෙතනදී තව දෙයක් තියෙනවා. 50 කියන අගය විතරක් අපි ළඟ තියෙනවා නම් සිසුන්ගේ මේ දත්ත සමූහය අපි ළඟ නැහැ. ඒ වගේ වෙලාවක සිසුන්ගේ පන්තියේ සිසුන්ගේ එක් විෂයක් සඳහා ලබාගත් ලකුණු වල පරාසය 50යි කියලා අපි ගාව දත්තයක් තියෙනවා නම් ඒ දත්තේ පාවිච්චි කරලා මොනවද අපිට කියන්න පුළුවන්. හරි. පරාසය 50යි කියවට අපි දන්නේ නැහැ නේද මේ 50 100 සිට 50 දක්වා ලකුණුද? එහෙම නැත්නම් 40 සිට 90 දක්වා ලකුණුද? එහෙම නැත්නම් 1 සිට 0 සිට 50 දක්වා ලකුණුද කියලා අපි දන්නේ නැහැ. ඒ වගේ පරාසය විතරක් තියෙන අවස්ථාවක අපිට ඒකෙන් සම්පූර්ණ චිත්‍රයක් ලබා ගන්න බැරි වෙන්න පුළුවන් අපේ දත්ත සමූහය ගැන. හරි. ඊළඟට අපි කතා කරමු ඊළඟට අපි හිතමු මධ්‍යයන අපගමනය කියන්නේ මොකක්ද කියලා. දැන් අපි මධ්‍යයනය කියන අගය ගැන කතා කරානේ. හරි. දැන් අපි මේ මධ්‍යයන අපගමනයේදී කතා කරන්නේ මධ්‍යයනයේ සිට එක් දත්තයන් කොතරම් දුරට අපගමනය වෙනවද? ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි ගත්තොත් දැන් මධ්‍යයනය කියලා අපි අගයක් එනවනේ. ඒ අගයේ සිට දත්ත සමූහයේ සියලුම අගයන් එක් අගයන් මධ්‍යයනයේ සිට කොපමණ දුරකින්ද පිහිටන්නේ? කොපමණ අගයකින් මධ්‍යයනයට වෙනස් වෙනවාද කියලා බලලා ඒ අගයන්ගේ නිරපේක්ෂ අපගමනයන්ගේ එකතු කරලා අපි සාමාන්‍ය ගන්නවා. නිරපේක්ෂ අපගමනයන් කියන්නේ මොකක්ද කියලා කතා කරමු. නිරපේක්ෂ අපගමනයන් ගැන අපි ඒක ඉංග්‍රීසියෙන් කියන ඇබ්සලියුට් වැලියු. ඇබ්සලියුට් වැලියු කියන්නේ අපි හිතමුකෝ අපේ ළඟ තියෙනවා උදාහරණයක් විදිහට හරි අපි බෝඩ් එකට යමු. බෝඩ් එකට ඇවිල්ලා මේ දත්ත සමූහයේ අපි මධ්‍යයන අපගමනය ගණනය කරලා බලමු. හරි. මේක අපිට මේ දත්තයන්ගේ
මේ தත්ත්වයන්ගේ මධ්‍යන විදිහට අපිට ආවේ 60යි. අපි බලමු මේ එක් එක් අගය මධ්‍යනේ කොච්චර දුරට වෙනස් වෙනවද කියලා. හරි. අපි මේ පැත්තෙන් අඩු කරමු. එහෙනම් මේක අඩු කරමු. 10න් 60ක් අඩු කරපුවාම ඍණ 50යි. 50න් 60ක් අඩු කරපුවාම ඍණ 10යි. 60න් 60ක් අඩු කරපුවාම බිඳුවයි. 70න් 60ක් අඩු කරපුවාම 10යි. 70න් 60ක් අඩු කරපුවාම 10යි. 80න් 60ක් අඩු කරපුවාම 20යි. 80න් 60ක් අඩු කරපුවාම ආයෙත් 20යි. ආයෙත් 80න් 60ක් 20යි. ආයෙත් 80න් 60ක් 20යි. එහෙනම් 100න් 60ක් අඩු කරපුවාම 40. මේ තියෙන්නේ මේ දත්ත සමූහය මෙන්න මේ මධ්‍යයනයේ අගෙන් කොතරම් දුරට විචල්්‍ය වෙනස් වෙනවද කියන අගයන්. කෙලවරයාගේ 50කින් අඩු වෙනවා. අර කෙලවරයාගේ 40කින් වැඩි වෙනවා. හරි. මේ වගේ වෙලාවට මේ ගත්ත අගයන්ගේ අපගමනය මධ්‍යයනයට සාපේක්ෂව අපගමනයන්ගේ ඒ කියන්නේ xi කියන්නේ මේ එක් එක් අගය. එක් එක් අගය අඩු කරනවා අපි මේ මධ්‍යනයට කියනවා x bar කියලා. x bar වලින් සංකේතවත් කරනවා මධ්‍යනය. මේ එක් එක් අගය මධ්‍යනයන්ගෙන් අඩු කරලා ඒන අගයන්ගේ නිරපේක්ෂ අගය. මේ දෙපැත්තෙන් ඉරිකැලි දැක් ගහන්නේ ඇබ්සලියුට් වැලියු නිරපේක්ෂ අගය. ඒ කියන්නේ 50 ඇබ්සලියුට් වැලියු එක තමයි ඍණ 50 ඇබ්සලියුට් වැලියු එක තමයි 50. ඍණ 10 ඇබ්සලියුට් වැලියු එක තමයි 10. බිඳුවයි. ධන සංඛ්‍යාවක නම් ඒ සංඛ්‍යාවම ඇබ්සලියුට් වැලියු එක. ඒ කියන්නේ මධ්‍යනයට සාපේක්ෂව සියලුම අගයන්ගේ වෙනසේ ධන අගය තමයි අපි එකතු කරන්නේ. හරි ඒ එකතුව බෙදනවා අයිතමයන් ගානේ. මේ අවස්ථාවේදී 10යි. හරි. ඒ කියන්නේ මෙන්න මේ සංඛ්‍යා සියල්ල එකතු කරලා ඒක අයිතමයන් ගානෙන් බෙදපුවම වෙනවා මධ්‍යනේ අපගමනය කියන්නේ මොකක්ද කියලා. මෙතනදී මේ ඇබ්සලියුට් වැලියු එක ගත්තේ ධන සංඛ්‍යා සහ ඍණ සංඛ්‍යා එකතු කරලා එකිනෙක කැපී යාම වළක්වන්න. කියන්නේ මේ මෙතනකො මේ ඍණ 10 සහ මේ 10 එකතු කරා නම් මේ අගයන් දෙක කැපිලා යනවා. මේ අගයන් දෙක එකතු කරා බිඳුවක් එනවා. එතකොට දෙපැත්තට ඒ කියන්නේ මධ්‍යනයෙන් දෙපසට පිහිටි අගයන්ගේ එකක් නිසා අනික අවලංගු වීම නවත්තන්න තමයි මේ ධනාගය විතරක් පාවිච්චි කරලා ඇබ්සලියුට් වැලියු නිරපේක්ෂාගය විතරක් පාවිච්චි කරලා මේ සම්මත මේ මධ්‍යන අපගමනය අපි ගණනය කරන්නේ. උතර මෙතන ගණනය කරලා බලුවොත් එනවා 50යි 60යි 70යි 80යි 80යි මෙතන 80යි 160යි 200යි. මෙතන එනවා 200යි. මම වැරදි නම් පොඩ්ඩක් බලන්න 210 බැලුවම එතන මෙතන මධ්‍ය මේ ව්‍යාප්තියේ මධ්‍යන අපගමනය 20යි. හරි. උත්තරේ ව්‍යාප්තියේ මධ්‍යනේ 60යි මධ්‍යන අපගමනය 20ක් කියලා තමයි පිළිතුර එන්නේ. හරි. ඊළඟට මෙන්න මේ සූත්‍ර දෙකක් තියෙනවා මධ්‍යන අපගමනය ගණනය කරන්න. අපි මධ්‍යන අපගමනයට MD කියලා කියනවා. mean deviation. එතකොට අපි කතා කරපු සූත්‍රය තමයි අසමූහිත දත්ත සඳහා තියෙන්නේ. අසමූහිත දත්ත කියන්නේ අපි ළඟ දත්ත සියල්ල තියෙනවා. සංඛ්‍යාත වගුවක් නෙමෙයි තියෙන්නේ. දත්ත ප්‍රමාණයක් තියෙන්නේ. ඒතොර මේ දත්ත සඳහා අපි ඒ එක් එක් දත්තයන්ගේ මධ්‍යනේ අඩු කරනවා. ඔක අනිත් පැත්තත් පුළුවන්. මධ්‍යනයන්ගෙන් එක් එක් දත්ත අඩු කරන්නත් පුළුවන්. ඒ අඩු කරලා එන අගයන්ගේ ධන අගය නිරපේක්ෂ අගය නිරපේක්ෂ අපගමනයන් එකතු කරලා අයිතමයන් ගාණයෙන් බෙදලා මධ්‍යනය ගන්නවා. සමූහිත දත්ත සඳහා කියලා අපි මෙතනදී කතා කරන්නේ සංඛ්‍යාත වගුවක් තියෙන අවස්ථාවල එක් එක් අගය මධ්‍යනයෙන් අඩු කරලා මධ්‍යනය එක් එක් අගයෙන් අඩු කරලා ඒ අගයන්ගේ සංඛ්‍යාතයෙන් වැඩි කරනවා. ඒ අගයේ අදාළ සංඛ්‍යාතයෙන් වැඩි කරපුවම එනවනේ ඒ සංඛ්‍යාතයේ පිහිටි අගයන් තුන සංඛ්‍යාත තුනක් තියෙනවා කියලා හිතමුකෝ. අපි එකම අගයේ තුන් වතාවක් පිහිටන අවස්ථාවේ එක් එක් අගය අඩු කරලා තුන් වතාවක් එකතු කරනවා වගේම තමයි එක් අගයක් අඩු කරලා එක සංඛ්‍යාතයෙන් වැඩි කරලා තුනෙන් වැඩි කරලා
ඒ අගයන් සියල්ල එකතු කරලා ගත්තාම එන අගය ආයේ සංඛ්‍යාතයන්ගෙන් එකතුව. ඒ කියන්නේ මුළු අයිතමයන් ගානෙන් බෙදපුවාම මධ්‍යනය එනවා. මධ්‍යනය ලබා ගන්න මේ සූත්‍රය මත තියාගන්න. මේක මෙච්චර මේ මම විෂය පටන් ගද්දී මුලදී කිව්වා වගේ කොයි වෙලාවකවත් අපිට සූත්‍ර ලබා දෙන්නේ නැහැ. හැබැයි මේ වර්ගයේ ගණන් වලදී දෙයක් තියෙනවා සමහරලාට සූත්‍රයක අදාළ එක් කොටසක් ලබා දෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට සංඛ්‍යාතයන්ගේ එකතුව මෙච්චරයි කියලා අගය ලබා දෙන්න පුළුවන්. හරි. ඒ වගේ අගයක් ලබා දෙන්න පුළුවන්. හැබැයි සූත්‍ර ටික අපි කටපාඩම් කරගන්න ඕනේ. සූත්‍ර කටපාඩම් කළේ සූත්‍ර වලට තමයි මේ අගයන් පාවිච්චි කරලා ගණනය කිරීම කරන්න ඕනේ. හැබැයි කොහෙදිවත් සූත්‍ර අහලා තිබ්බේ නැහැ. සූත්‍රය මොකක්ද කියලා අහලා තිබ්බේ නැහැ. ඒ හින්දා සූත්‍රය කටපාඩම් නොකලාට සූත්‍රය හැදෙන්නේ කොහොමද කියලා දැනගෙන හිටියනම් ඇති. ඒ කියන්නේ මධ්‍යනය වගේ අවස්ථාවකදී අදාළ මධ්‍යනය අගයන්ගෙන් එක් අයිතමයන්ගේ අගය අඩු කරලා ඒක අයිතමයන් මුළු අයිතමයන් ගණනෙන් බෙදපුවාම එන්නේ මධ්‍යනය අපගමනය. සමූහිත දත්ත සඳහා ඒ වෙනුවට ෆ්‍රීකවන්සිය පාවිච්චි කරන. කියන්නේ සංඛ්‍යාතය පාවිච්චි කරනවා. මේවා ගණන් වලදී උදාහරණ විදිහට කතා කරනවා. එහෙනම් මම උදාහරණයක් කතා කරන්නේ නැතුව එක උදාහරණයක් අපි දැන් කතා කරා. තවත් උදාහරණ අපි ගණන් වලදී කතා කරලා බලමු. ඊළඟට මධ්‍යන අපගමනයේ වාසි මොනවද කියලා බලමු. හැබැයි මේකේ ප්‍රධාන වාසි කීපයක් තියෙනවා. ඒ වගේම ප්‍රධාන අවාසියකුත් තියෙනවා. අපි මුලින් වාසි කතා කරලා බලමුකෝ. මේක දත්ත සියල්ලම නිරූපණය කරනවා. මොකද හැම දත්තයක්ම අපි පාවිච්චි කරනවා මේ ගණනය කරන්න. ඒ හින්දා නිරූපය මිනුවා. ඒ වගේම මධ්‍යනයේ සිට එක් එකගේ වෙනස් වන ආකාරයෙන් මනින හින්දා මධ්‍යන මිනුමේ යෝග්‍යතාවය තහවුරු කරගන්න පුළුවන්. ඒ කියන්නේ මධ්‍යන අපගමනය. දැන් අපි ගත්ත උදාහරණේ මධ්‍යන අපගමන 20යි කියන්නේ ගොඩාක් ලොකු අගයක්. ඒ කියන්නේ මධ්‍යනයට වඩා ගොඩාක් ඈතට ගිය සංඛ්‍යා තියෙනවා. මොකද අපි ගාව මධ්‍යනය 60යි කියලා අපු වෙලාවේ අපි ගාව අගයක් තිබ්බ 100 කියලා එක් කෙලවරක අනිත් කෙලවරේ අගේ 10යි කියලා තිබ්බා. ඒ වගේ මධ්‍යනයට වඩා දෙපැත්තට ගොඩාක් මේ පැතිරුණු අගයන් තියෙන නිසා තමයි මධ්‍යන අපගමනයට වැඩි අගයක් ආවේ. ඒ වගේ මධ්‍යන අපගමනය ගණනය කරලා අපිට කියන්න පුළුවන් මධ්‍යනයට වඩා කොච්චර දුරකට මේ සාමාන්‍යයෙන් මේ සංඛ්‍යාත ව්‍යාප්තියේ මේ තොරතුරු පැතිරෙනවද කියලා. ප්‍රධාන අවාසිය තමා මේක අපි පාවිච්චි කරේ නිරපේක්ෂ වටිනාකමනේ. ඒ කියන්නේ 10 කියන අගයයි 60 කියන අගයයි මධ්‍යනයෙන් අඩු කරපම ආපු 10න් 60ක් අඩු කරනවා ආපු ඍණ 50 කියන එකේ ඍණ අගය පාවිච්චි කරන්නේ නැතුව අපි ඒක ගත්තා නිරපේක්ෂ අගයක් කරගෙන ධන 50 කියලා අරගෙන තමයි අපි ගණනය කිරීම කරේ. එතකොට ඒක තරම් හොඳ නෑ මධ්‍යන අපගමනයේ වීජීය වශයෙන් පාවිච්චි කරන්න. මොකද අපි සලකපු අගයන්ගේ තිබුණු අර ඍණ ඒ කියන්නේ මධ්‍යනයේ සිට එක් පැත්තකට නැඹුරු වෙනවා කියන අගය අපි අයින් කරලා ධනාගය විතරක් ගත්තනේ. එතකොට ඒකෙන් හරිම පින්තූරයක් ලබා ගන්න අමාරුයි මේ වීජීය ප්‍රකාශනයක් විදියට සැලකුවොත්. හරි ඊළඟට අපි කතා කරමු විචලතාව සහ සම්මත අපගමනය කියන්නේ මොකක්ද කියලා. හරි දැන් අපි මධ්‍යන අපගමනය ගැන කතා කරන්නේ. මධ්‍යන අපගමනයේ තියෙන අඩුපාඩු වළක්වා ගන්න තමයි අපි මේ විචලතාව සහ සම්මත අපගමනය කියන එක පාවිච්චි කරන්නේ. මධ්‍යන අපගමනයේදී ප්‍රධාන අවාසියක් උනේ ඒකෙදී අපි නිරපේක්ෂකයන් ලබා ගන්නා නිසා හරි නිරපේක්ෂකයන් ලබා ගන්නා නිසා හරියටම අපගමනයේ අගයක් අපගමනයේ වීජීය වශයෙන් පාවිච්චි කරන්න බැරිකම. ඒ ගැටලුව වළක්වා ගන්න තමයි අපි මේ විචලිතාව සහ සම්මත අපගමනය කියන දෙක පාවිච්චි කරන්නේ. මොකක්ද කියලා බලමු අපි දැන් මේ විචලිතාව කියන්නේ. දත්ත සමූහයක මධ්‍යනයෙන් එක් එකගේ අඩු කර ලබා ගන්න අපගමනය. හරි අපි කලින් කතා කරානේ. මධ්‍යන අපගමනයේදීත් අපි කතා කරේ දත්ත සමූහයක් මධ්‍යනයෙන් එක් එකගේ අඩු කරනවා. ඒ කියන්නේ මධ්‍යනයට එක් එක් අගයන්ගේ ඇති වෙනස ගණනය කරනවා. ඒ ගණනය කරලා ඒකේ නිරපේක්ෂ අගයන් අපි ගත්ත ධනාගය විතරනේ ගත්තේ මධ්‍යන අපගමනයේදී. මේකෙදි ඒ ලබා ගන්නා අගය වර්ග කරනවා. ඒ කියන්නේ දෙවෙනි බලය ගන්නවා. එතකොට මොකද වෙන්නේ? එතකොටත් ඍණාගයක් තිබ්බොත් ඍණ 50 කියන අගය අපි කලින් ගත්ත ඍණ 50 වර්ගය කියන්නේ ධනාගයක්. හරි? ධන ඉලක්කමක වර්ගය කියන්නේ ධනාගයක්. හරි? දැන් මේ අපි විචලතාවේදී කතා කරන්නේත් සම්මත අපගමනයේදී කතා කරන්නේත් අන්නේ විදිහට වර්ග කරලා ගන්න අගයන්ගේ සාමාන්‍යයෙන් තමයි අපි අගයන් ලබා ගන්න. එහෙම කරන්නේ අපි කලින් මධ්‍යන අපගමනයේදී කතා කරපු නිරපේක්ෂ අගය ලබා ගන්න එක
VG වශයෙන් පාවිච්චි කරන්න බෑ. මොකද ඍණාගයක් ධනාගයක් විදිහට සලකලා ගණනය කිරීම කළාට පස්සේ ඒකෙන් හරිම මේ පිළිතුරක් නිරූපණය හරිම අගයක් නිරූපණය වෙන්නේ නැහැ. හැබැයි ඍණාගය තියාගෙන අපිට ගණනය කිරීම කරන්නත් බෑ. මොකද එතකොට ඍණාගයක් සහ ධනාගයක් අතර එකිනෙක මේ අගයන් දෙක කැන්සල් වෙලා යන්න පුළුවන් නේ දෙපැත්ත. ඒ හින්දා ඍණාගය නැති කරගන්නත් ඕනේ. අන්න ඒ හින්දා තමයි මේ විචලතාවය කියන දෙයක් ගැන අපි කතා කරන්නේ. එතෙන්දි කරන්නේ මධ්‍යනයෙන් එක එකගේ අඩු කරලා ලබා ගන්න අපගමනය ධන හරි ඍණ හරි අගයක් නෙන්නේ. ඒක වර්ග කරනවා. ඒකේ දෙවෙනි බලය ගන්නවා. වර්ග කරලා ඒ ටික එකතු කරනවා. එකතු කරලා මුළු අගයන් ගානෙන් බෙදෙනවා. එතකොට ඒ නාගය තමයි අපි කියන්නේ විචලතාව කියලා. එතකොට අර අපි කලින් කරා වගේ නිරපේක්ෂ අගයක් නෙමෙයි අපි ගන්නෙ. එයාගේ ඒ විදිහටම අරගෙන වර්ග කරනවා. ඒ වර්ග කරන්නේ ගොඩක් වෙලාවට වර්ග කරලා අපි ගන්න අර ඍණාගයක තියෙන ඉක්වේෂන් එක අපේ සමීකරණයකට පාවිච්චි කරන්න බැරි අඩුපාඩු මොකා ගන්න තමයි අපි ඍණාගය ධන කරන්න වර්ග කරලා ඒවල සාමාන්‍ය ලබා ගන්නවා. ඒක තමයි විචලතාව කියන්නේ. ඒ විචලතාව කියන එක වර්ග කරලානේ අපි ලබා ගත්තේ. ඒ ලැබෙන පිළිතුර විචලතාවයේ ධන වර්ග මූලය තමයි සම්මත අපගමනය කියන්නේ. අපි දැන් වර්ග අගයක් වර්ග කරලානේ විචලතාවය ලබා ගත්තේ. එතකොට ඒකෙන් කියවෙන්නේ අපිට අවශ්‍ය අගයේ වර්ගය වගේ පිළිතුරක් තමයි විචලතාවයෙන් ලැබෙන්නේ. ඒ ලැබෙන පිළිතුර අපි වර්ග මූලය ගන්නවා. ඕනෑම අගයක වර්ගමූල දෙකක් තියෙනවානේ ධන සහ ඍණ කියලා. උදාහරණයක් විදිහට අපි 4 කියන ඉලක්කමේ වර්ගමූලය ගත්තොත් ධන 2 හෝ ඍණ 2. ධන 2 ධන 2කින් වැඩි කරත් 4යි, ධන 4යි. ඍණ 2 ඍණ 2කින් වැඩි කරත් ධන 4යි. හරි. එතකොට හැම අගයකටම වර්ගමූල දෙකක් තියෙනවා ධන හා ඍණ වශයෙන්. සම්මත අපගමනය කියන්නේ විචලතාවයේ ධන වර්ග මූලය. හරි. ඊළඟට අපි නියදියක් ගැන කතා කරනවා නම් නියදියක විචලතාවය කියන්නේ කැපිටල් S වල වර්ගය. S වර්ග. නියදියක සම්මත අපගමනය කියන්නේ S. ඒ කියන්නේ විචලතාවයේ වර්ග මූලයනේ S කියන්නේ. S වර්ගයේ වර්ග මූලය S. ඒ වගේ නියදියක විචලතාවය අපි S වර්ගයෙන් හඳුන්වනවා. නියදියක සම්මත අපගමනය S ලෙස හඳුන්වනවා. ඊළඟට මේක සංගහණයකට එද්දී නියදියක් නැතුව අපි සම්පූර්ණ සංගහණය ගැන මේ සංගහණය ගැන නම් කතා කරන්නේ. ඒකට පාවිච්චි කරන්නේ සිග්මා ලකුණ. සිග්මා වර්ගය කියන්නේ විචලතාවය. සම්මත අපගමනය කියන්නේ සිග්මා. දැන් මේ මොහොතේ සිට ඉදිරියට අපි S හරි S වර්ගය හරි කතා කරනවා නම් ඒ කතා කරන්නේ නියදියක් ගැන. සිග්මා වර්ගය හෝ සිග්මා ලෙස කතා කරනවා නම් ඒ කතා කරන්නේ සංගහණයක් ගැන. ඒකයි මේ දෙකේ වෙනස. අනිත් පැත්තට කිව්වොත් අපි කතා කරන්නේ නියදියක් නම් එහි විචලතාවය කියන්නේ S වර්ගය. අපි කතා කරන්නේ නියදියක් නම් ඒ සම්මත අපගමනය කියන්නේ S. අපි කතා කරන්නේ සංගහණයක් ගැන නම් සංගහනයේ විචලතාවය කියන්නේ සිග්මා වර්ගය. සංගහනයේ සම්මත අපගමනය කියන්නේ සිග්මා. හරි. ඊළඟට බලමු මේක කැල්කියුලේෂන් එක කොහොමද කරන්නේ කියලා. දැන් මෙතනදී මේ උදාහරණය දීලා තියෙන්නේ S ගණනය කරගන්න ආකාරය පමණයි. S සහ S වර්ගය මේ විදිහමයි සිග්මා වර්ගය සහ සිග්මා ගණනය කරගන්නේ එකම වෙනස. දත්ත සමූහය සංගහනයකින් තමයි සිග්මා ගණනය කරන්නේ. S ගණනය කරන්නේ අපි කතා කරන්නේ නියදියක් ගැන විතරයි. මේ නියදියක් ගැන උදාහරණයක් දීලා තියෙනවා. මේකම සංගහනයක් ගැන කතා කරොත් මේ ඉක්වේෂන් එක ඒ විදිහටමයි සිග්මා S සිග්මා වෙනවා සංගහනයක් ගැන කතා කරද්දී. අසමූහිත දත්ත සඳහා අසමූහිත කියන්නේ අපි ළඟ තියෙනවා නම් සම්පූර්ණ දත්ත ටික සංඛ්‍යාත වශයෙන් වෙන් කරලා නැති. ඒ සඳහා අපි පාවිච්චි කරන්නේ මොකද්ද? පළවෙනි සමීකරණය බලන්න පැහැදිලිද? මම බෝඩ් එකට යන්නද? හරි බෝඩ් එකට එන්න. මේ අපගමන අගයන් ටික විදිහට මම තියා ගන්නවා. මේක මේ අපි කතා කරේ මේ මධ්‍යන අපගමනය. හරි. අපි සම්මත අපගමනයට එමු. සම්මත අපගමනයට එමු. S වර්ගය. S වර්ගය කියන්නේ අපි මේ ඉක්වේෂන් එකේ විදිහමයි. අදාළ අගයන්ගේ අඩු කරනවා මධ්‍යනය එක් එක් අගයන්ගේ මධ්‍යනය අඩු කරලා ඒ නගයේ
වර්ගය දෙවෙනි බලය ලබා ගන්නවා. ඒ අගයන් සියල්ල එකතු කරනවා. එකතු කරලා මුළු අයිතම ගානෙන් බෙදනවා. මේක තමයි විචලතාවයේ සමීකරණය. නියතියක විචලතාවයේ සමීකරණය. S වර්ගය කියන්නේ එක් අයිතමය මධ්‍යනේ එක් අයිතමේ මධ්‍යනේ අඩු කරනවා. ඒ නාගේ වර්ගයන්ගේ එකතුව. වර්ගයන්ගේ එකතුව මුළු අයිතම ගානෙන් බෙදනවා. හරි? එතකොට අපි S කියලා කතා කරන්නේ සම්මත අපගමනය කියලා කතා කරන්නේ මෙන්න මේ අගේ වර්ග මූලය. මේ අගේ ලබාගෙන ඒකේ වර්ග මූලය ලබා ගත්තාම ඒ වෙන්නේ S කියන අගේ. ඒ කියන්නේ කලින් විතරම ලිව්වොත් එක් අයිතමයන්ගේ මධ්‍යනය අඩු කරලා එක වර්ග කරනවා. ඒවා එකතු කරනවා එකිනෙකට. එකතු කරලා මුළු අයිතම ගානෙන් බෙදලා ඒ අගයන්ගේ වර්ගමූලය ගන්නවා. මේක මෙහෙම දැක්කම ලොකු සමීකරණයක් වගේ වුණාම මේක මේ සමීකරණය පියවර ගොඩනගද්දී ඒක ලොකු සමීකරණයක් නෙමෙයි. මේක මත තියාගන්න ඕනේ මේ සමීකරණයේ විදිහටම. මේක හැදෙන විදිහ මත තියාගත්තාම ඇති. එක් අගය මධ්‍යනේ අගයන්ගේ මධ්‍යනේ අඩු කරනවා. ඒ අගය වර්ග කරලා වර්ගයන් සියල්ල එකතු කරගන්නවා. එකතු කරලා ඒක අයිතමයන් ගානෙන් බෙදලා එනවා අගය. ඒ ඉන්නේ විචලතාවය කියන අගය S වර්ගය. ඒ අගයන්ගේ වර්ග මූලය ලබා ගත්තාම අපිට එනවා සම්මත අපගමනය. හරි? දැන් අපි කලින් කතා කරේ මධ්‍යන අපගමනය ගැන. මේ වෙලාවේ සම්මත අපගමනය කතා කරන්නේ මධ්‍යන අපගමනය සහ සම්මත අපගමනයේ වාසිය අවශ්‍ය පොඩ්ඩක් ඉදිරියට කතා කරමු. මේ විදිහමයි S වෙනුවට සිග්මා පාවිච්චි කරන්න පුළුවන් නියතියක් සඳහා. එතකොට සිග්මා වර්ගය තමයි අපි විචලතාවය කියලා කතා කරන්නේ. මේ සමීකරණයමයි එන්නේ. n වෙනුවට කැපිටල් n නේ. එතකොට ඉන්නේ සංගහණයේ අයිතමයන් ගන්න. එතකොට අපි සම්මත අපගමනය කතා කරද්දී නියතියක් මේ සංගහණයක් සඳහා පාවිච්චි කරන්නේ සිග්මා ලකුණ. ගැටලුවක් තියෙනවා නම් chat එකේ දාන්න. හරි. අපි ඊළඟට බලමු හරි විචලතාව සම්මත අපගමනයේ වාසි මොනවද කියලා බලමු. විචලතාවයේ ඒ දෙකේ වාසි විතර අපිට කියනවා ගණනය කිරීමේදී දත්ත සියල්ලම පාවිච්චි කරන හින්දා නිරූපණය වෙනවා. මධ්‍යන අපගමනය වගේම තමයි. ඊළඟට මධ්‍යනයේ සිට සෑම අගයක්ම අපගමනයේ ඇති ප්‍රමාණය පෙන්වුම් කරනවා. ඒකත් මධ්‍යන අපගමනය හා සමානයි. මේවා කියද්දී හොඳට මතක තියාගන්න. මතකනේ අපි පළවෙනි පාඩමේදී කතා කරා ප්‍රශ්න පත්‍රයේ 8 වෙනි ගාන ගැන. 8 වෙනි ගානේ තියෙන්නේ සංඛ්‍යානය සඳහා යම්කිසි අර්ථ දැක්වීම ඉල්ලනවා සංසන්දනය කරමින් දක්වන්න කියලා. දැන් අපිට ප්‍රශ්නයක් එන්න පුළුවන් මධ්‍යන අපගමනය සහ සම්මත අපගමනයේ මේ සමානකම් සහ අසමානකම් සාකච්ඡා කරන්න කියලා. ඒතර මොකද්ද කියන්නේ? දැන් මේ පළවෙනි කාරණා දෙකම මෙතනදී කතා කරපු සම්මත අපගමනය සඳහා ඒ දෙකම මධ්‍යන අපගමනයටත් පොදුයි. මොකද ගණනය කිරීමේදී දත්ත සියල්ලම පාවිච්චි කරනවා. එහෙනම් නිරූප්‍ය මිනුමක්. එහෙනම් මධ්‍යනයේ සිට සෑම අගයක්ම අපගමනයේ ප්‍රමාණය පෙන්වුම් කරනවා. ඒ හින්දා සම්මත අපගමනය සහ මේ මධ්‍යන අපගමන දෙකේදී මේ දේ වෙනවා. ඊළඟට තුන්වෙනි කාරණයට මෙතනදී යනවා. අපගමනවල ඒකේ ශුන්‍ය වීම වළක්වා ගැනීම සඳහා මධ්‍යන අපගමනයේදී ගත්ත නිරපේක්ෂකයනේ. කියන්නේ ඍණාගයක් තිබ්බත් ඒක ධනාගය ගත්තේ. එහෙම නෙමෙයි මේකෙදි ගන්නෙ වර්ගාගයන් ගන්නෙ. අන්නේ වර්ගාගයන් ලබාගෙන ගණිත මේ ගණිත විජ්ජීය ප්‍රකාශවලදී පාවිච්චි කිරීම ගණිත වශයෙන් නිර්වද්‍යයි. මේ ක්‍රමය තමයි නිවැරදි විජ්ජීය ප්‍රකාශනයකට පාවිච්චි කරන්න පුළුවන් ගයන් තමයි මේ විචලතාව සහ සම්මත අපගමනය කියන සූත්‍ර වලින් ලැබෙන්නේ. ඊළඟට විචලතාවයේදී අපගමනය අධිසක්සේරු වෙනවා. මොකද අධිසක්සේරු වෙනවා කියලා කියන්නේ අපි එක් අපගමනයන් වර්ග කරලා තමයි විචලතාවයේදී අපි ගාන හදාගත්තේ. එහෙම වර්ග කරලා ලබාගත් විචලතාවය නැවත ධන වර්ග මූලය ගන්නවනේ සම්මත අපගමනයේදී. අන්නේ හින්දා සම්මත අපගමනයේදී ඒ අධිසක්සේරු වීම වළක්වනවා. ඊළඟට මධ්‍යනය සමාන හරි එකම ඒකක වලින් යුක්ත ව්‍යාප්තිවල මම උදාහරණයක් විදිහට කිව්වා නිරපේක්ෂ අපගෙන මිනුම් ගැන කතා කරද්දී මධ්‍යන සමාන හරි එකම ඒකක වලින් යුක්ත ව්‍යාප්ති සඳහා ව්‍යාප්තිවල විචලනය සංසන්දනය කරන්න නම්
සම්මත අපගමනය තමයි හොඳම නිරපේක්ෂ අපගින්න මිනුම. හැබැයි මධ්‍යනය සමාන වෙන්නේ නැති අවස්ථාවලදී හෝ හා එකම ඒකක වලින් යුක්ත නැති ව්‍යාප්ති. ඒ කියන්නේ උදාහරණයක් විදිහට යම් කිසි නිෂ්පාදන අයිතමයන් වල බරෙහි විචල්‍යතාවය සහ සම්මත අපගමනය අපි ළඟ තියෙනවා. තවත් අගයක් තියෙනවා. ඒ මේ නිෂ්පාදන ක්‍රියාවලියෙන් නිපද වෙන අයිතමයන්ගේම දිග. බර සහ දිග කියන්නේ ඒකක දෙකකින් අපි කතා කරන්නේ. අන්න ඒ වගේ ඒකක දෙකකින් කතා කරන ව්‍යාප්ති දෙකක් ගත්තොත් එකම අයිතමයන්ගේ වුණත් ඒවල විචලනයන් සංසන්දනය කරන්න අපිට මේ නිරපේක්ෂ අපගමන මිනුම එකක්වත් පාවිච්චි කරන්න බෑ. සම්මත අපගමනයවත් පාවිච්චි කරන්න බෑ. මොකද ඒ අපගමනය මිනුම් මේවා නිරපේක්ෂයි. කියන්නේ ඒ අදාළ දත්ත මේ ව්‍යාප්තිය තමයි ඒ අගයන් තියෙන්නේ. ඒ හින්දා කිසිම අගයක් පාවිච්චි කරන්න බෑ මේ වගේ අවස්ථාවක. හැබැයි එහෙම නොවන වෙලාවට මධ්‍යනය සමාන එහෙම නැත්නම් සමාන ඒකක වලින් යුක්ත ව්‍යාප්ති නම් තියෙන්නේ ඒවල විචලනයන් සංසන්දනය කරන හොඳම නිරපේක්ෂ අපගමන මිනුම තමයි සම්මත අපගමනය කියන්නේ. හරි. ඊළඟට අපි කතා කරලා බලමු. දැන් අපි කිව්වනේ නිරපේක්ෂ අපගමන මිනුම් පාවිච්චි කරන්න බෑ එකක්වත් මේ මධ්‍යනය සමාන නැත්නම් හරි එකම ඒකක වලින් යුක්ත නොවන ව්‍යාප්ති වල සංසන්දනයක් ගැන කතා කරන්න කියලා. ඒ වගේ වෙලාවට පාවිච්චි කරන්න පුළුවන් මොනවද කියලා බලමු ඊළඟට. වෙනස් ඒකක වලින් යුත් හා වෙනස් මධ්‍යනයන්ගෙන් යුත් දත්ත කාණ්ඩ දෙකක් හෝ වැඩි ගණනක් තිබෙන අවස්ථාවක ඒවායේ විචලන සැසඳීම සඳහා නිරපේක්ෂ අපගමන මිනුම් භාවිතා කළ නොහැකියි. මම කියපු කාරණේ තමයි මේ කියලා තියෙන්නේ. ඒ වෙලාවට අපි පාවිච්චි කරන්නේ සාපේක්ෂ අපගමන මිනුම. ඒ කියන්නේ ඒකට අපි කියන්නේ අපි ඒකට පාවිච්චි කරන සාපේක්ෂ අපගමන මිනුම තමයි විචලන සංගුණකය. කලින් අපි කතා කරා නිරපේක්ෂ අපගමන මිනුම් යටතේ මොනවද අපි කතා කරේ? මුලින්ම කතා කරා කේන්ද්‍රික ප්‍රවණතා මිනුම් කතා කරා. ඒ කියන්නේ මාතය මධ්‍යස්ථයේ මධ්‍යනය. ඊළඟට කතා කරා අපි නිරපේක්ෂ අපගමන මිනුම් යටතේ පරාසය මධ්‍යන අපගමනය විචල්තාවය සම්මත අපගමනය. ඔය එකක්වත් පාවිච්චි කරන්න බෑ සාපේක්ෂව කතා කරද්දී වෙනස් ඒකක වලින් වගේ හව වෙනත් මධ්‍යනයන්ගෙන් යුක්ත අවස්ථාවල දත්ත කාණ්ඩ දෙක සංසන්දනය කරන්න. ඒ වෙලාවට පාවිච්චි කරන්න පුළුවන් හොඳම මිනුම තමයි මේ අපි කතා කරන්නේ විචලන සංගුණකය කියලා. විචලන සංගුණකය. ඒ කියන්නේ ඒකෙන් අපිට ලැබෙන විචලන සංගුණකය කියන්නේ එක් දත්ත කාණ්ඩවල සම්මත අපගමනය. එක් දත්ත කාණ්ඩයක් ගත්තොත් ඒ දත්ත කාණ්ඩයේ සම්මත අපගමනය ඒ දත්ත කාණ්ඩයේ මධ්‍යනයට සාපේක්ෂව ප්‍රකාශ කරනවා. දැන් සම්මත අපගමනය ගත්තේ මධ්‍යනය පාවිච්චි කරලානේ. සම්මත අපගමනය මධ්‍යනයට සාපේක්ෂ ප්‍රතිශතයක් ලෙස කිව්වහම ඒ එක් දත්ත කාණ්ඩයක සාපේක්ෂ අපගමන මිනුමක් වන විචලන සංගුණකය ලබා ගන්න පුළුවන්. මේක අපි උදාහරණයක් විදිහට කතා කරලා බලමු ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේදී. මේක තමයි ඉක්වේෂන් එක coefficient of variation CV කියලා අපි කියන්නේ. අපි S කිව්වේ මොකද්ද? නියදියක සම්මත අපගමනය. නියදියක සම්මත අපගමනය බෙදනවා මධ්‍යනයෙන්. ඒ නියදියේ මධ්‍යනයෙන්. ඒ කියන්නේ S බෙදීම x bar. ඒක 100% වැඩි කරවහම වෙනවා ප්‍රතිශතයක් විදියට. ප්‍රතිශතයක් විදිහට එක් දත්ත කාණ්ඩයක් සලකපුවාම ඒ දත්ත කාණ්ඩයේ සාපේක්ෂ අපගමන මිනුම විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ සම්මත අපගමනය බෙදනවා මධ්‍යනයෙන් එක 100% වැඩි කරනවා. අන්නේ විදිහට ලැබෙන අගයන් තියෙනවනේ එක් දත්ත කාණ්ඩ කිහිපයක් තියෙනවා කියන්නේ මම අර උදාහරණයේදී කිව්වා වගේ අපි ළඟ තියෙනවා එක් අයිතමයන් කාණ්ඩයක බර ඒ අයිතමයන් කාණ්ඩයේම දිග. ඒතර බරෙහි විචල්‍යතාවය සහ විචලනය සහ දිගෙහි විචලනය සංසන්දනය කරන්න නම් අපි මේ බර කියන දත්ත කාණ්ඩය අරගෙන ඒකේ විචලන සංගුණකය ගණනය කරලා ඒ කියන්නේ ඒ බර කියන අගයන් පාවිච්චි කරලා සම්මත අපගමනය හොයලා ඒක මධ්‍යනයෙන් බෙදලා ප්‍රතිශතයක් ලෙස දක්වුවාට පස්සේ ඒ අගයයි දිග කියන දත්ත කාණ්ඩය පාවිච්චි කරලා එකම අයිටම් වල වුණත් එකම මේ අයිතමයන්ගේ වුණත් සම්මත අපගමනයේ දිග සාපේක්ෂව ගණනය කරලා ඒක මධ්‍යනයෙන් බෙදලා ඒක ප්‍රතිශතයක් ලෙස ගත්තාම එන අගයන් දෙක එකිනෙක සංසන්දනය කරන්න පුළුවන්. සාපේක්ෂව සංසන්දනය කරලා කියන්න පුළුවන් දිගද බරද මේ වැඩියෙන් විචලනය ඒ වගේ දේවල් ගණනය කරන්න පුළුවන්. අන්නේ සඳහා තමයි අපි මේ විචලන සංගුණකය කියන අගය පාවිච්චි කරන්නේ. අදට තියරි ඔච්චරයි. දැන් තව පැය භාගයකට වඩා පොඩි කාලයක් විනාඩි 32ක් වගේ කාලයක් තියෙනවා අපිට ප්‍රශ්න සාකච්ඡා කරන්න. මේ පාඩමේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. හැම වසර හැම ප්‍රශ්න පත්‍රයකම ප්‍රශ්න කිහිපයක් බැගින් තියෙනවා. ඒ හින්දා අද අපි පුළුවන් තරම් කතා කරමු. බැරි වුණොත් ඊටු ටික ඊළඟ දවසට ගෙනියමු.
පාඩ මේ විෂය පටන් ගත්ත මුල්ම දවසේ කිව්වා වගේ අපි සම්පූර්ණ අවධානය දෙනවා ඔයාලගේ ප්‍රශ්න පත්‍රය ගැන ප්‍රශ්න පත්‍රයට ඔයාලා ලෑස්ති කරන්න. ඒ හින්දා අපි ප්‍රශ්න පත්‍රය අධ්‍යයනය කරලම තමයි මේ නෝට් එක හදන්නේ. ඒ හින්දා අනිවාර්යයෙන් මේ ප්‍රශ්න පත්‍ර වල තියෙන පහුගිය විභාග ප්‍රශ්න ගැන මේ සාකච්ඡාව අනිවාර්යෙන් අපි හැම පාඩමකදීම කරනවා. දැන් අන්තිමට අපි කියපු මම කතා කරපු මේ ඉක්වේෂන්ස් අපි පාවිච්චි කරලා මුකුත් ගණන් හැදුවේ නැහැ නේ. අපි ප්‍රශ්න වලින් මේ ගණන් ටික හදාගෙන යමු. දැන් තියරි පාර්ට් එකක් දවසට ඉවරයි. තියරි වඩාත් පැහැදිලි වෙයි අපි ගණන් වලට ගියාම. අපි ගණන් කතා කරන අතරේ ප්‍රශ්න තියෙනවා නම් ඔයාලා ඉදිරිපත් කරන්න. මේ දැනට ප්‍රශ්න මොනවද තියෙනවද කියලා බලමු. කෙනෙක් අහලා තියෙනවා පවනි did you get this week study material? මම හිතන්නේ ඔයාලට කලින් දීලා තිනේද materials ටික. හරි materials දීලා නැත්නම් අලුතෙන් මුකුත් මම දැන් මේ කතා කරපේට අලුතෙන් පොඩි පොඩි දේවල් ටිකක් ඇඩ් කරලා තියෙනවා. ඒකට ඔයාලට මුලින්ම හම්බෙලා තියෙන ස්ලයිඩ් එකේ තියෙන ස්ලයිඩ්ස් වල තියෙන දේවල්ම තමයි මේ කතා කරේ. ඊට අමතරව මෙතනදි මම අද පෙන්නනවා මේ පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර මොනවද කියලා. ප්‍රශ්න පත්‍ර වල තිබුණු ගැටලු මොනවද කියලා. ඒ ටික වලට අලුත් වෙයි. හරි පළවෙනි ප්‍රශ්නෙට යමු අපි. 2016 මාර්තු ප්‍රශ්නාංක 1 ලකුණු 2ක් හිමි වෙන කොටසක් තමයි මේ තියෙන්නේ. පොඩ්ඩක් ප්‍රශ්නේ කියවන්න. පහත වගුවෙන් දැක්වෙන්නේ ස්වායක්තව විචලනය වෙන අයිටම් 4ක මධ්‍යයන බර. මධ්‍යයනය තමයි මේ තියෙන්නේ සහ බර. හොඳට ප්‍රශ්නේ කියවන්න. ඒවට අදාළ සම්මත අපගමනයන් ස්ටෑන්ඩඩ් ඩීවියේෂන්ස් අවම විසිරීමක් සහිත ආයතනය කුමක්ද? හරි. පහත වගුවෙන් දැක්වෙන්නේ ස්වායක්තව විචලනය වෙන අයිටම් 4ක මධ්‍යයන බර සහ ඒවට අදාළ සම්මත අපගමනයන්ය. අවම විසිරීමක් සහිත ආයතනය කුමක්ද? දැන් මේක මොකද්ද කියන්නේ? A B C සහ D කියලා ආයතනයන් හතරක් තියෙනවා. ඒවා එකිනෙකට වෙනස් විචලනය වෙන්නේ. ඒ වල හැම ආයතනයන්ගේම මධ්‍යයන බර තියෙනවා සම්මත අපගමනය තියෙනවා. දෙකම තියෙන්නේ ග්‍රෑම් වලින්. දැන් අපෙන් අහනවා අවම විසිරීමක් සහිත ආයතනය කුමක්ද? හරි දැන් අපි බලමු මේක මොකද්ද මේ අහන්නේ කියලා ඉස්සෙල්ලාම තේරුම් ගමු. හරි මොකද්ද මේ අහන්නේ? මේ ප්‍රශ්නේ පැහැදිලිව පේනවද? කවුරු හරි පොඩ්ඩක් මට දාන්න මේක කියවන්න පුළුවන්ද ඔයාලට කියලා? හරි. ඊළඟට දැන් මේක අපි කතා කරමු. මේකේ ප්‍රශ්නේ මෙහෙමයි අහන්නේ. අපි මේකෙදි බලන්න ඕනේ අපි මොකද්ද මේකේ හොයන්න ඕනේ. හොයන්න ඕනේ අවම විසිරීමක් තියෙන අයිතමේනේ. ඒ කියන්නේ A ද B ද C ද D ද කියලා අහනවා. කවුරු හරි උත්තරේ දන්නා නම් උත්තරේට දාන්න chat එකේ. ඒකත් අපි කතා කරමු. මේ හැම ප්‍රශ්නයකටම උත්තරේ මේ chat එකේ දාන්න මේ උත්තරයක් හොයාගත්ත ගමන් ඕන කෙනෙක්. මේකෙදි අවම විසිරීමක් කියලා අපව මොකද්ද අපි හිතන්න ඕනේ? අවම විසිරීමක් කියන්නේ සම්මත අපගමනය. අපගමනයෙන් අපි කතා කරේ විසිරීම ගැනනේ. කොතරම් දුරට මේ සාපේක්ෂව මේ අයිතමයන් විචලනයක් තියෙනවද කියන එක තමයි අපි කතා කරේ. ඒ කියන්නේ අවම විසිරීමක් කියන්නේ අඩුවෙන්ම විචලනය වෙන්නේ මොකද්ද කියලා තමයි මේ අහන්නේ. හැබැයි අපිට මේවා සංසන්දනය කරන්න පුළුවන්ද? දැන් විචලනය අපිට මේ පුළුවන්නේ සම්මත අපගමනයෙන් බලා ගන්න. මේක උත්තරේ දෙන්න තියෙන සම්මත අපගමනයේ A ට 5යි B ට 10යි C ට 20යි D ට 20යි කියලානේ. හරි. ඒ වගේ වෙලාවට අපිට මේ අපගමනයෙන් කෙලින්ම බලා ගන්න පුළුවන්. අපගමනයෙන් කෙලින්ම බලා ගන්න පුළුවන් විචලනය එක් දත්ත කාණ්ඩවල 5යි 10යි 20යි 20යි කියලා. එතකොට ඒක විතරක් ඇද්ද? අපගමනයේ විතරක් පාවිච්චි කරන්න පුළුවන්ද? මේ අයිතමයන්ගේ අගයන්ගේ ඒකකය මොකද්ද? ග්‍රෑම්. බර තමයි මේකේ තියෙන්නේ. හැබැයි එතකොට මෙහෙම හිතන්න පුළුවන් නේද? A B C D කියන හැම අවස්ථාවෙම බර ගැනනේ අපි කතා කරලා තියෙන්නේ. කියන්නේ ග්‍රෑම් ගානක්. ඒ කියන්නේ අපි කලින් කතා කරේ විචලන සංගුණිකය ගැන කතා කරද්දී අපි කතා කරේ සාපේක්ෂ අපකිරණ මිනුමක් එක. ඒක අපි පාවිච්චි කරේ වෙනස් ඒකක වලින් යුත් දත්ත කාණ්ඩවල සංසන්දනයක් සඳහා. මේ වෙලාවේ වෙනස් ඒකක නෙමෙයිනේ තියෙන්නේ. ඔක්කොම ග්‍රෑම් තියෙන්නේ. එතකොට ඒකක සමානයි. ඒ හින්දා අපි මේ සාපේක්ෂ අපකිරණ මිනුමකට යන්න ඕනේ නේද? නිරපේක්ෂ අපකිරණ මිනුමකින් ගන්න බැයිද මේක? ඒ කියන්නේ මධ්‍යන අපගමනය සම්මත අපගමනය හරි.
එහෙම යන්න බැරි ඇයි? යන්න බැරි වෙන්නේ මේ එක් එක් දත්ත කාණ්ඩවල මධ්‍යනයන් වෙනස්. මධ්‍යන බර වෙනස්. A කියන එකේ මධ්‍යන බර ග්‍රෑම් 100යි, B 135යි, C 150යි, D 200යි. ඒ වගේ මධ්‍යනයන් වෙනස් වෙන අවස්ථාවලදී මධ්‍යනය සලකන්නේ නැතුව සම්මත අපගමනයේ විතරක් සලකලා අපිට උත්තරයක් දෙන්න බෑ. මොකද්ද අවම විසඳීමක් තියෙන්නේ කියලා. ඒ කියන්නේ নিরপেক্ষ මිනුම් වලින් මේක උත්තරයක් දෙන්න බෑ. নিরপেক্ষ මිනුම් වලින් උත්තරයක් දෙන්න බැරි නිසා අපිට අවශ්‍ය වෙනවා සාපේක්ෂ මිනුමක් ගණනය කරන්න. එක් එක් දත්ත කාණ්ඩය සඳහා. ඒකට අපිට අවශ්‍ය වෙන්නේ අවම විසඳීමක් ගැන කතා කරන්න අපිට මේකෙදි අවශ්‍ය වෙනවා විචලතා සංගුණකය ගැන කතා කරන්න. ඒ කියන්නේ සම්මත අපගමනයේ බෙදීම මධ්‍යන බර වැඩි කිරීම 100%. අන්න ඒ විදිහට එක් එක් අයිටමයන්ගේ විචලතා සංගුණකය සලකා බැලුවොත් ඒ විචලතා සංගුණකයේ වැඩිම අඩුම අවස්ථාවන් සලකා බලලා අපිට මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න පුළුවන්. බලමු කවුරුත් උත්තර දාලා තියෙනවද කියලා. හරි. ඒ කියලා උත්තරයක් තියෙනවා. අපි බලමු මේක හරිද කියලා. දැන් බෝඩ් එක පේනවද? බෝඩ් එක පේනවද? බෝඩ් එක ආයි පේනවනේ. හරි. අපි ඒ කියන අවස්ථාව ගමු. මුලින්ම අපේ සූත්‍රය වෙන්න ඕනේ. විචලතා සංගුණකය කියන්නේ S බෙදීම x බාර් වැඩි කිරීම 100%. මේ වගේ වෙලාවට මේ 100% කියන එක අපි මේ හරි ඒක අපි ගණන් හදලාම බලමුකෝ. හරි ඒ කියන අවස්ථාවේ තියෙන්නේ මොකද්ද? මධ්‍යන බර 100යි සම්මත අපගමනය 5යි. 5 බෙදීම 100 වැඩි කිරීම 100%. B කියන්නේ 10 බෙදීම 135 වැඩි කිරීම 100%. C කියන්නේ 20 බෙදීම D කියන්නේ 100%. මේක නම් අපිට උත්තරේ එනවා 5යි කියලා. මේක උත්තරය අපි හදලා බලමු. සියයටයි එතන නා 20 බෙදීම 150 113යි මෙතන නා 10යි. දැන් මෙයා ගැන ටික අපි ගාව තියෙනවා 105යි 108යි 13යි 10යි කියලා. මේකෙන් අඩුම විචලනය කීයක් තියෙන්නේ? දැන් මෙයා ගැන අපිට සංසන්දනය කරන්න පුළුවන්. මෙයා ගැන සංසන්දනය කරන්න පුළුවන් අපි මේ ගත්තේ විචලතා සංගුණකය නිසා. ඒක කියන්නේ වෙනස් වුණාට කමක් නැහැ. මේ අවස්ථාවේදී නම් ඒක සමානයි. හැබැයි එක් එක් කාණ්ඩවල මධ්‍යනය වෙනස්. ඒ හින්දා අපිට මේ විචලතා සංගුණකයට යන්න වෙනවා. විචලතා සංගුණකය ගණනය කරලා බලද්දී අපිට උත්තර එනවා 5යි 8යි 13යි 10යි කියලා. මේ වගේ ගාණක් හදද්දී අපිට ගානට උත්තරේ හරියටම අවශ්‍ය නැහැ. අවශ්‍ය වෙන්නේ මේ කියන්නේ MCQ වගේ ගාණක් නේ. ඒ හින්දා අපිට මේ හැම අවස්ථාවෙම තියෙන මේ 100% කියන ගාණ අයින් කරලා ගාණ හදන්න පුළුවන්. මොකද අපි මේකයි මේ හතර සංසන්දනය කිරීමන්නේ කරන්නේ. ඒත් මේක 100% මෙඩිකල් සංසන්දනය කරත් එකයි 100% වැඩි නොකර සංසන්දනය කරත් එකයි. හරි. මොකද කාලය ඉතුරු කරගන්න ඕනේ. ඒ හින්දා මේ බෙදලා නගයන් අතර සංසන්දනය කරාම බොහෝ දුරට ප්‍රමාණවත්. හැබැයි අහනවා නම් ප්‍රශ්නේ අගයක් විදියට කීයද මේ අවස්ථාවේ විචලතා සංගුණකය කියලා අනිවාර්යෙන් 100% වැඩි කරලා අගයක් විදියට දක්වන්න ඕනේ 100ට මෙච්චරයි කියන එක. ඒතර මේ අවස්ථාවේ උත්තරේ A අවමනය අහන්නේ. ඔව්. අවම විසඳීමක් තියෙන අවස්ථාව උත්තරේ A ලකුණු දෙකයි බොහොම සරලයි. මේ සමීකරණය මත තියාගන්න ඕනෙත් නැහැ. මේ අර්ථ දෙකකින් මත තියාගත්තා නම් මේ උත්තරේ ගන්න පුළුවන්. අදිම සරලයි. මේ වගේ ගණක් බොහෝ දුරට එන්න ඉඩ තියෙනවා. ඒ හින්දා අදිම සරලව උත්තරේ දෙන්න පුළුවන් ලකුණු දෙකක් අතේ තියෙන ගාන. හරි. ඊළඟට ඊළඟ ගානට යන්න.
මේකත් ඒ ප්‍රශ්න පත්‍රයේම පළවෙනි ප්‍රශ්නය යටතේම තිබ්බ තවත් කොටසක් තවත් ගානක් තුන්වෙනි කොටස විචලතා සංගුණකය coefficient of variation මනිනු ලබන්නේ විචලතා සංගුණකයෙන් මනිනු ලබන්නේ මේ වලින් කුමක් සත්‍ය වේද උත්තරේ දන්නවා නම් දාන්න කියලා බලලා ඒ කියන්නේ සාපේක්ෂ විසිරීම විචල දෙයක් අතර සම්බන්ධතාවයේ ප්‍රබලත්වය b විචල දෙයක් අතර සහසම්බන්ධතාවය c d එක් විචලයක් විචලනය මගින් තවත් විචලනයක ඇති කරන විචලනයේ ප්‍රතිශතය පහසුනම් ඒවා අතරින් කුමක් සත්‍ය වේද සියල්ලම b සහ a b සහ c ඒ සත්‍ය වෙන අතර අනෙක් සියල්ල අසත්‍ය වේ විචලතා සංගුණකය බලමු උත්තර මොනවද කියලා කවුරුත් උත්තරයක් දාලා නැහැ තාම හරි මෙහෙමයි විචලතා සංගුණකයෙන් අපි කතා කරේ මොකද්ද විචලතා සංගුණකයේ අර්ථ දැක්වීමට එන්න විචලතා සංගුණකයක් අවශ්‍ය වෙන්නේ ඇයි නිරපේක්ෂ මිනුම් වලින් එක් එක් කාණ්ඩ අතර සංසන්දනයක් කරන්න බැරි අවස්ථා එනවා ඒ මොකද මධ්‍යනය සමාන නොවන හා වෙනස් ඒකක වලින් තියෙන අවස්ථාවල සාපේක්ෂව කතා කරන්න බෑ නිරපේක්ෂ අගයන්ගේ ඒ හින්දා අපිට විචලතා සංගුණක කියන එකක් හදන්න ඕන වුණා ඒක සාපේක්ෂයි වෙනස් මධ්‍යනයන්ගෙන් යුත් දත්ත කාණ්ඩ වෙනස් ඒකක වලින් යුත් දත්ත කාණ්ඩ තියෙන අවස්ථාවල එකිනෙකක් අතර සාපේක්ෂව කතා කරන්න පුළුවන් විචලතා සංගුණකය පාවිච්චි කරලා එතකොට ඒ කියන ප්‍රකාශයේ තියෙනවා සාපේක්ෂ විසිරීම කියලා හරි ඒ කියන ප්‍රකාශය හරි මොකද විචලතා සංගුණකයෙන් අපි කතා කරන්නේ ඒ දත්ත කාණ්ඩයේ මධ්‍යනයට සාපේක්ෂ ඒ දත්ත කාණ්ඩයේ සම්මත අපගමනයේ විසිරීම මධ්‍යනයට සාපේක්ෂව ලබා ගන්නා අගයක් ඒ කියන එක හරි b කියන්නේ විචල්‍ය දෙකක් අතර සම්බන්ධතාවය ප්‍රබලතාවය මෙතනදී අපි විචල්‍ය දෙකක් කතා කරන්නේ නැහැ අපි කතා කරන්නේ දත්ත කාණ්ඩ දෙකක් අනිත් එක තමයි විචල්‍ය දෙකක් අතර සම්බන්ධතාවය ප්‍රබලත්වය නෙමෙයි කතා කරන්නේ මධ්‍යනය සහ සම්මත අපගමනයේ සාපේක්ෂව අගයක් තමයි මේ ලබා ගන්න. ඒතර විචල්‍ය දෙකක් ගැන කතා කරන්නේ නැහැ. මේක පැටලෙන තැනක් තමයි දත්ත කාණ්ඩ දෙකක් ගැන අපි කතා කරනවානේ. මොකද එක දත්ත කාණ්ඩයක ඒකකයක් අනිත් දත්ත කාණ්ඩ ඒකකයෙන් වෙනස් වෙන අවස්ථාවක් වෙනවා. මෙතන විචල්‍ය දෙකක් කියලා වලට හිතෙනවා. විචල්‍ය දෙකක් අතර සම්බන්ධතාවය ප්‍රබලත්වය නෙමෙයි අපි බලන්නේ. එක් එක් විචල්‍යයන්ගේ එකිනෙකා අතර සම්බන්ධතාවයේ ප්‍රබලත්වය ඒ කියන්නේ සම්බන්ධ ප්‍රබලත්වය කියන්නේ බෑ. එකිනෙකා අතර සම්බන්ධයේ සාපේක්ෂ විසිරීම තමයි අපි බලන්නේ. මේ සාපේක්ෂ විසිරීම දෙක තමයි අපි සංසන්දනය කරන්නේ. එතකොට b කියන ප්‍රකාශය ගන්න බෑ. විචල දෙක අතර සම්බන්ධතාවයක් මෙතනදී කතා කරන්නේ නැති නිසා. ඊළඟට විචල දෙක අතර සහසම්බන්ධයක් ගැන කතා කරන්නේත් නැහැ. එක් විචලයක් විචලනය මගින් තවත් විචලයක් ඇති කරන විචලනයේ ප්‍රතිශතය. එහෙමත් නෙමෙයි අපි කතා කරන්නේ. විචල්‍ය දෙකක් ගැන කොහෙවත් මෙතනදී කතාවක් නැහැ. එක් විචල්‍යයක් තියෙන දත්ත සමූහයක ඒ විචල්‍යයේ සම්මත අපගමනය ඒ විචල්‍යයේ විචලිත සංගුණකය කියන්නේ සම්මත අපගමනය මධ්‍යනයට සාපේක්ෂව ප්‍රතිශතයක් විතර දක්වනවා. ඒ ලබා ගන්න අගයන් දත්ත කාණ්ඩ දෙකකින් ලබා ගන්න අගයන් දෙකක් එකිනෙක සාපේක්ෂව කතා කරන්න පුළුවන්. හැබැයි ඒකෙන් කියවෙන්නේ නැහැ විචල්‍ය දෙකක් කියලාවත් විචල්‍ය දෙකක් අතර සම්බන්ධයක් කියලාවත්. එතන මේකේ උත්තරේ වෙන්නේ ඒ විතරයි හරියන්නේ. කියන්නේ උත්තරේ ඒ සත්‍ය වෙන අතර අනෙක් සියල්ල අසත්‍ය වේ. බලමු කවුරුද උත්තරයක් දීලා තියෙනවද කියලා. හරි. D කියලා D කියන්නේ හරි. D කියන්නේ ඒ සත්‍ය වෙන අතර අනෙක් සියල්ල අසත්‍ය වේ. උත්තරේ හරි. ගැටලු තියෙනවා නම් ප්‍රශ්න අහන්න මේ chat එකේ. ඊළඟට ඒ ප්‍රශ්න පත්‍රයේම 6 වෙනි කොටස. දැන් මේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ කොටස් 3ක් තියෙනවා මේ අද දවසේ පාඩමේ. ඒ කියන්නේ ලකුණු 6ක් අද දවසේ පාඩමෙම. පහත සඳහන් ප්‍රකාශයන් සලකා බලන්න. ඊට පස්සේ අන්තිමට අහන්නේ ඉහත ප්‍රකාශයන් සඳහා පහත ඒවායින් කුමක් සත්‍ය වේද? මේ ප්‍රකාශ පහෙන් සත්‍ය වෙන්නේ මොනවද කියලා තමයි මේ අහන්නේ. නෑ ඉහත ඒ ප්‍රකාශ වලින් සත්‍ය වෙන්නේ මොනවද කියලා නෙමෙයි අහන්නේ. ඒ ප්‍රකාශ පහ ගැන තියෙන පහත සඳහන් ප්‍රකාශ වලින් මොනවද සත්‍ය වෙන්නේ කියලා. හරි. ඒ හින්දා අපි පහ සඳහන් ප්‍රකාශ කියවන්න කලින් කියවන්න කලින් A B C D E ටික කියවලා මොනවද හරි මොනවද නැති කියලා අපි වෙනනම් බලමු. සමාන්තර මධ්‍ය ඒ කියන්නේ සමාන්තර මධ්‍යනේ සියලුම දත්ත කුලක නිරූපණය කරයි. හරිද වැරදිද? හරි සමාන්තර මධ්‍යනය කියන්නේ අන්න තව මම මෙතනදී අපි හැම වෙලේම කතා කරන්නේ මධ්‍යනය ගැන.
හැබැයි මේ ප්‍රශ්න පත්‍රයේ තියෙන්නේ සමාන්තර මධ්‍යනයක් ගැන. මම කිව්වේ ඒකයි. ගුණෝත්තර මධ්‍යනය, හරාත්මක මධ්‍යනය, බරිත මධ්‍යනය කියලා මධ්‍යන වර්ග තිබ්බා වුණාට අපි කතා කරේ සමාන්තර මධ්‍යනය ගැන විතරයි. විභාග ප්‍රශ්න පත්‍රයේ තියෙන්නේ සමාන්තර මධ්‍යනය කියලා. මධ්‍යනය කියලා විතරක් තනි වචනයක් නෑ. මොකද මධ්‍යනය කියපුවම අර අනිත් කාණ්ඩත් අයිති වෙන නිසා. විභාග ප්‍රශ්න පත්‍රයේ කෙලින්ම අහන්නේ සමාන්තර මධ්‍යනය කියලාමයි මධ්‍යනය ගැන. ඒතකොට සමාන්තර මධ්‍යනය ගැන තමයි අපි කතා කරේ. අපි ඉගෙන ගත්ත දේවල් ඔක්කොම සමාන්තර මධ්‍යනය ගැන තමයි අපි ඉගෙන ගත්තේ. සමාන්තර මධ්‍යනය සියලුම දත්ත කුලක නිරූපණය කරයි. හරි. හැම ආගයක්ම එකතු කරලා ආගයන් ගන්න බෙදලා තමයි දත්ත කුලෙපේ ගන්න. ඒ කෙනාගේ හරි. B කියන උත්තරේ දැන් මේකට උත්තර දන්නා නම් ටක් ගාලා කවුරු හරි chat එකේ දාන්න. B කියන්නේ සමාන්තර මධ්‍යනයේ අගය සෑම විටම දත්ත කුලකයේ සත්‍ය අගයක් විය හැක. එහෙම වෙනවද? හැම විටම නෑනේ. මොකද අපි සියලුම අගයන් එකතු කරලා අදාළ අයිතමයන් ගානෙන් බෙදලානේ ගන්න. එතකොට එන්නේ අපි දන්න දත්ත සමූහයේ තියෙන අගයක් නොවෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. එතකොට B කියන ප්‍රකාශය වැරදි. හරි දැන් අපි පරණ පහළ තියෙන උත්තර හතරට ගියොත් ඉහත ප්‍රකාශන පහ සඳහන් වෙන කුමක් සත්‍යද කියලා ඒ කියන්නේ සියල්ලම අසත්‍ය වේ. සියල්ලම සත්‍ය වේ කියලා. සියල්ලම සත්‍ය වේ කියන උත්තරේ අපිට දැම්මම අයින් කරන්න පුළුවන්. මොකද B කියලා අසත්‍ය උත්තරයක් තියෙනවනේ උඩ. හරි ඊළඟට ආයේ දැන් C කියන එකට එමු. අන්ත අගයන් එක්ස්ට්‍රීම් වැලියුස් අන්ත අගයන් කියලා අපි කතා කරේ මගින් සමාන්තර මධ්‍යනයේ බලපෑම් එල්ල විය හැකි නමුත් මධ්‍යස්ථයට බලපෑම් එල්ල විය නොහැක. එක හරිද? එක හරි. මොකද උදාහරණයක් ගත්තා පන්තික ලකුණු ඒ වගේ අසාමාන්‍ය අගයක් කෙලවරක තියෙන අසාමාන්‍ය අන්ත අගයක් එක්ස්ට්‍රීම් වැලියුස් තිබ්බොත් ඒ අගයන්ගෙන් මධ්‍යස්ථයට බලපෑමක් එන්නේ නැහැ. මොකද මධ්‍යස්ථ කියලා මැද පිට අගයනේ. මධ්‍යනයේදී හැබැයි මධ්‍යනයට අපි අර හැම අගයන්ම එකතු කරලා ගන්න නිසා මධ්‍යනේ බලපෑමක් වෙනවා. ඒ නිසා C කියන ප්‍රකාශය හරි. D කියන ප්‍රකාශය බලමු. මධ්‍යස්ථය යනු දත්ත කුලකයක මධ්‍ය අගයයි. D හරිද? හොඳට බලන්න. මධ්‍යස්ථය කියන්නේ දත්ත කුලකයක මධ්‍ය අගයයි. හරි මට මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. D කියන ප්‍රකාශය හරි නම් yes කියලා දාන්න chat එකේ. වැරදි නම් no කියලා දාන්න chat එකේ. මධ්‍යස්ථය යනු දත්ත කුලකයේ මධ්‍ය අගයයි. හරි නම් yes කියලා දාන්න, වැරදි නම් no කියලා දාන්න. මධ්‍යස්ථය කියන්නේ දත්ත කුලකයේ මධ්‍ය අගයද? හරි හොඳයි බොහොම හොඳයි. තුන් දෙනෙක් උත්තර දීලා තිබ්බ දැන් no කියලා. මධ්‍යස්ථය කියන්නේ දත්ත කුලයේ මධ්‍ය අගය නෙමෙයි. මධ්‍යස්ථය කියන්නේ මොකද්ද? මධ්‍යස්ථය කියන්නේ දත්ත කුලකයක ආරෝහණ හරි අවරෝහණ හරි ලෙස සකස් කළ විට දත්ත කුලකය දෙකට දත් සමූහය දෙකට බෙදෙන අගය. ඒ කියන්නේ මැද පිහිටි අයිතමයේ අගය. හරි මධ්‍ය අගය නෙමෙයි මැද පිහිටි අයිතමයේ අගය. මැද තියෙන මැදට පිළිවෙලට හදපුවම මැදට එන අයිතමයේ හොයා ගන්න ඕනේ. අයිතමයේ අගය. එහෙම නැතුව දත්ත කුලකය ගත්තා මේ කුලකයේ මැද අගය නෙමෙයි. පිළිවෙලට හදපු දත්ත කුලකයක දත්ත සමූහයක මැද පිහිටි අයිතමයේ තියෙන අගය තමයි මධ්‍යස්ථය කියන්නේ. හරි ඒක පටල ගන්න එපා. ඊළඟට E මධ්‍යස්ථය හැම විටම අගයන්ගේ මුළු පරාසයම නියෝජනය කරයි. E කියන එක හරිද? මධ්‍යස්ථය හැම විටම අගයන්ගේ මුළු පරාසයම නියෝජනය කරයි. එහෙම වෙන්නේ නැහැ නේ. මධ්‍යස්ථය කියන්නේ මේ මැද පිහිටි අගය. හරි. එතකොට අපිට මේ A කියන එක හරි B වැරදි C හරි D E වැරදි. අපි බලමු B D E තුන වැරදි. ඒකට උත්තරය වෙන්නේ A. B D සහ E අසත්‍ය වේ. අනිත් පිළිතුරු තුනම වැරදි. A කියන උත්තරය තමයි මේකේ පිළිතුර වෙන්නේ. හරි. ඊළඟ ගානට යන් මේක 2017 මාර්තු ප්‍රශ්න පත්‍රය අංක 1 ප්‍රශ්න අංක 1 යටතේ තියෙන තුන්වෙනි කොටස. මේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය යටතේ කොටස් දෙකක්ම තිබ්බා මේ අද පාඩමට අදාළව. හරි පහත ප්‍රකාශන සලකා බලන්න. මේකත් ගොඩක්ම එක වගේමයි. දැන් ඔයාලට මේ ප්‍රශ්න ටික කරද්දි තේරෙනවා සමහර ප්‍රශ්න කලින් වසරේ ප්‍රශ්න ඒ විදිහටම ඇවිල්ලා තියෙනවා. කකුරක්වත් වෙනස් නැතුව ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. හරි ඒ හින්දා මේ ඒ කාරණේ හින්දාම අපි මේ පරණ ප්‍රශ්න මේ ප්‍රශ්න පත්‍රවල පහුගිය විභාග ප්‍රශ්න පත්‍රවල තියෙන ප්‍රශ්න සාකච්ඡා කරන්නේ අදාළ කොටසට. මොකද ඒ ප්‍රශ්නෙම නොවෙන්න පුළුවන්. හැබැයි
අපිට අවබෝධයක් ගන්න පුළුවන් අපි ඉගෙන ගත්ත දේ මේ ප්‍රමාණවත්ද කියන අවබෝධය ගන්න පුළුවන් අංක 1. ඊට අමතරව විභාගයට දැම්ම තියා ලෑස්ති වෙන්න පුළුවන්. මම හැමදාම කියන්න වගේ මේ ප්‍රශ්න මේ එදිනෙදා කරන මේ ප්‍රශ්න ටික හින්දා ඔයාලගේ පාඩම් මතකයක් අලුත් වෙනවා. ඊළඟට විභාගේ ලඟ වෙද්දිත් ඔයාලා ගොඩක්ම කරන්න ඕනේ මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරා නම් ඇති. මොකද තියරි අමතක වුණත් අග්ගල් තියරි බලලා හරි උත්තරේ ලියන්න පුළුවන්. ඊට පස්සේ විභාගයටදී ඒක හොඳ පෙරහුරුවක් වෙනවා. හරි. ඉහත පහත ප්‍රකාශයන් සලකා බලන්න. මධ්‍යයනයේ සෙවීම සඳහා ව්‍යාප්තිය ඇති මම මේ ඉක්මනට යනවා දැන් මේ ටික අපි කතා කරපු දේවල්ම හින්දා මධ්‍යයනයේ සෙවීම සඳහා ව්‍යාප්තිය ඇති සෑම අගයක්ම භාවිතයට ගැනෙන අතර එම හේතුවෙන් අන්ත අගයන් මගින් ඊට පෙළපෑමක් ඇති විය හැක. ඒ කියන එක හරිද? හරිනේ. ඊට පස්සේ B මධ්‍යස්ථ හැම විටම ව්‍යාප්තිය පවතින අගයක්ම වේ. ඒක හරිද පොඩ්ඩක් බලන්න. B කියන්නේ මධ්‍යස්ථය හැම විටම ව්‍යාප්තිය පවතින අගයක්ම වේ. මැද පිහිටි අගයේ දශම සංඛ්‍යාවක් આવත් ඒ කියන්නේ දශම සංඛ්‍යාවක ස්ථානයක් આવත් අපි උදාහරණයක් ගත්තට 10ක් තියෙන අවස්ථාවල අයිතමයන් 30ට අයිතමයන් 10ක් තියෙනවා නම් 30ට වැඩිය අඩුයි. ඒ කියන්නේ 10ට එකක් එකතු කරලා 11යි. 11 දෙකෙන් බෙදුවම අයිතමය අදාළ අයිතමය වෙන්නේ 5.5 වෙනි අයිතමය. එතකොට එහෙම අයිතමයක් නැහැ නේද දත්ත සමූහයේ. එතකොට 5යි 6 එකතු කරලා දෙකෙන් බෙදලා ගන්න. එතකොට ව්‍යාප්තියේ පවතින අගයක් නෙමෙයිනේ එතකොට එන්නේ මධ්‍යස්ථය කියලා. ඒ කියන්නේ B කියන එක වැරදි. මධ්‍යයන්නේ අනන්‍ය හා පුළුල් අර්ථ දැක්වේ. ඒක හරි. ඊට පස්සේ මාතය අනුවෙන් අර්ථ දැක්කන්නේ ව්‍යාප්තිය වැඩිම වර්ගන සිදුවේ හැකි අගයයි. ඒක හරිද? D කියන ප්‍රකාශය. මාතය අනුවෙන් අර්ථ දැක්කන්නේ ව්‍යාප්තිය වැඩිම වාර ගණනක් සිදුවේ හැකි අගයයි. ඒ මොකක්ද ඒ කියන්නේ? මාතය අනුවෙන් අර්ථ දැක්කන්නේ ව්‍යාප්තිය වැඩිම වාර ගණනක් සිදුවේ හැකි අගයයි. එහෙම එකක් අපි ඉගෙන ගත්තද? අපි මාතය කියලා කිව්වේ මොකද්ද? දත්ත සමූහයේ වැඩිම වාර ගණනක් පවතින අගය නේද අපි මේ මාතය කියලා කතා කරේ. නැතුව මේ ව්‍යාප්තිය වැඩිම වාර ගණනක් සිදුවේ හැකි අගයක් ගැන අපි කතා කරේ. සිදුවේ හැකි දෙයක් ගැන අපි කතා කරේ නෑනේ. නේ එතකොට අපි කතා කරේ දත්ත සමූහයේ වැඩියෙන්ම එදිලා තියෙන අගයන් තමයි මොනවා මාතය කියලා කතා කරේ. එහෙමද? මොකද ඒකට කියන්නේ? දැන් ඔයාලට හිතන්නේ අපි ඉගෙන ගත්ත දේ නෙමෙයි මේකේ තියෙන්නේ කියලාද? මාතය අනුවෙන් අර්ථ දැක්වෙන්නේ ව්‍යාප්තිය වැඩිම වාර ගණන සිදුවේ හැකි අගයයි. මේ ප්‍රකාශය ඒකත් හරිද වැරදිද කියලා කියන්න මං chat එකේ. එක කියලා කියනවා. එක කියන්නේ A කියලා වෙන්නේ A C හා D පමණයි. හරි. හරි. ඒ කියන්නේ ඔයාලා කියනවා D කියන උත්තරේ හරි කියලා. හරි. ඇත්තටම D කියන උත්තරේ හරි තමයි. හැබැයි අපි කිව්වේ මේක තියෙන්නේ. මොකද අපි කිව්වේ මාතය කියලා කියන්නේ ව්‍යාප්තියේ වැඩියෙන්ම එදිලා තියෙන අගය. හැබැයි මේක කියන්නේ මොකද්ද? මාතය වෙන අර්ථ දක්වන්නේ ව්‍යාප්තිය වැඩිම වාර ගණන් සිදුවේ හැකි අගයයි. හරි. අනේක තමයි මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරද්දි තමයි අපිට එන්නේ අපි නැත්නම් විභාගයට ගිහිල්ලා මේ වගේ ප්‍රකාශයක් එකපාරට අපිට හිතා ගන්න බෑ. මේක අපි ඉගෙන ගත්ත දේත් එක්ක කොහොමද ගැලපෙන්නේ කියලා. හරි. හැබැයි අපි මේ වගේ ප්‍රශ්නයක් කරලා උත්තරේ අරගෙන යනකොට අපිට පුළුවන් ඒ වගේ අඩුපාඩු තියෙනවා නම් ඒවා හදාගෙන යන්න. හරි. ඒතර මේකේ ප්‍රකාශ හරි වෙන්නේ මොනවද? A B හා D. මධ්‍යස්ථ ව්‍යාප්ති පවතින අගයක්ම වේ. sorry A C හා D නේ. මධ්‍යනේ අනන්‍ය පුළුල් අර්ථ දැක්කේ. හැබැයි ඒතර B විතරයි වැරදි. හරි. B විතරයි වැරදි. හරි. ඊළඟට 2017 මාර්තු 6 වෙනි කොටස. හරි. මෙන්න මේක ගාණක්. මේක අපි ටක් ගාලා හදමු. මේක කියනවා අගයන් 9ක සමාන්තර මධ්‍යනය 3 වේ. x නම් වූ දහවන සංඛ්‍යාවක් එක්කල විට මධ්‍යනය 4 බවට පත්වේ. y නම් වූ 11 වන සංඛ්‍යාවක් එක්කල විට මධ්‍යනය නැවත 3 බවට පත්වේ. x හා y ගේ අගයන් සොයන්න. හරි. මෙහෙමයි කරන්නේ. අගයන් උත්තරේ දන්න කට්ටිය ටක් ගාලා උත්තරේ දාන්න හදලා. අගයන් 9ක් තියෙනවා සමාන්තර මධ්‍යනය 3යි. සමාන්තර මධ්‍යනය අපි කිව්වේ අගයන් සියල්ලේ එකතුව අගයන් ගාණයෙන් බෙදපුවාම එන උත්තරය. හරි. එතකොට අගයන් සියල්ලේ එකතුව අපිට හොයාගන්න පුළුවන් නේද? සමාන්තර මධ්‍යනයත් අපි දන්නවනම් අගයන් ගාණක් දන්නවනම්. කියන්නේ 9 මධ්‍යනය 3න් වැඩි කරපුවාම එනවා මුළු අගයන් ගාණේ එකතුව. අගයන් ගාණ එකතුව එතකොට මෙතන කීයද? 27යි. හරි. අගයන් 9ක එකතුව 27යි. 27ත් 9න් බෙදුවම තමයි සමාන්තර මධ්‍යනය 3යි කියලා ආවේ. ඒක අපිට ගන්න පුළුවන්.
ඊළඟට කියනවා x නම් වූ තව සංඛ්‍යාවක් මේකට එකතු කරාම මධ්‍යනේ 4 වෙනවා කියලා. එතකොට තව සංඛ්‍යාවක් මේකට එකතු කරා කියන්නේ 10 වෙනි සංඛ්‍යාවනේ. එතකොට දැන් අයිතමයන් ඔක්කොම 10ක් තියෙනවානේ. අයිතමයන් 10ක් තියෙන වෙලාවට මධ්‍යනේ 4යි කියන්නේ. අයිතමයන්ගේ මුළු එකතුව කීයක් වෙන්න ඕනද? 10 වරක් 4 40යි. එතකොට අයිතමයන්ගේ එකතුව දැන් 40 වෙලා. x කියන එක එකතු කරාට පස්සේ කලින් තිබ්බේ කීයද? කලින් තිබ්බේ 27යි. 27 40 වෙන්න නම් කීයක් එකතු කරන්න ඕනේද? බලමු කවුරුත් උත්තර දාලා තියෙනවද කියලා. මම තාම දාලා නැහැ කවුරුත්. හරි. අයිතමයන් එකතු කරන්න ඕනේ. අයිතමයන් අගය තමයි 13. එතකොට 24ට 13ක් එකතු කරවම 40යි. 40 අයිත මුළු අයිතමයන් 10න් අයිතමයන් ගන්න 10න් බෙදපුවාම උත්තරේ මධ්‍යනේ 4යි. එතකොට x කියන්නේ 13යි. ඊළඟට කියනවා තව සංඛ්‍යාවක් තියෙනවා 11 වෙනි සංඛ්‍යාව y කියලා. ඒක එකතු කරාම මධ්‍යනේ ආයේ 3ක් එනවා කියලා. දැන් ඉලක්කම් 11ක මධ්‍යනේ 3යි නම් ඉලක්කම් 11 මුළු එකතුව කීයද? 3 වරක් 11 33යි. දැන් අපේ කලින් 10 වෙනි සංඛ්‍යාව එකතු කරාම අයිතමයන් ගාන එකතුව ආවේ 40නේ. 40 දැන් 33 වෙලා තියෙනවා. 11 වෙනි අයිතම එකතු කරාට පස්සේ. ඒ කියන්නේ y කියන අයිතමේ 11 වෙනි අයිතම ඒ කියන්නේ y කියන අයිතමේ අගය වෙන්න ඕනේ 40 33 වෙන්න නම් ඍණ 7ක්. -7. ඍණ 7 කියන අගය තමයි y වෙන්න ඕනේ. එතකොටයි මධ්‍යනේ ආයේ 3ක් වෙන්නේ. මොකද මධ්‍යනේ 3ක් කියන්නේ එකතු 33යි 40 තිබ්බේ කලින් 33 වෙන නම් ඍණ 7ක් වෙනවා. එතකොට x කියන්නේ 13යි y කියන්නේ ඍණ 7යි. මං හිතන්නේ තේරෙන්නේ නැති. හරි. මේ වගේ ගණන් එනවා. මේ වගේ තව ගණක් මට මතකයි ප්‍රශ්න පත්‍රය තිබ්බ අපි ඉදිරියට බලමු. අද අපිට සාකච්ඡා කරන්න තව ගණන් කිහිපයයි. දැන්ට අපි සාකච්ඡා කරා 1 2 3 4යි 5ක් සාකච්ඡා කරා. තව අපිට ගණන් තියෙනවා 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12. තව ගණන් 12ක් තියෙනවා. ඒ කියන්නේ මේ ප්‍රශ්න පත්‍රය වල තියෙන ගණන් ඒ විදිහටම තව ගණන් 12ක් තියෙනවා. අද අපි කරන්න පුළුවන් උපරිමය සාකච්ඡා කරමු. මම හිතන්නේ තව 2017 තව ගණන් දෙකක් තියෙනවා. අපි මේ දෙක සාකච්ඡා කරලා අද දවසට නවත්තමු. එතකොට 2018 පේපර් දෙකේ සහ 2019 පේපර් දෙකේ ගණන් තියෙනවා. අපි මේ ගණන් ටික මම හිතනවා අපිට ඊළඟ දවසේ පාඩම ඉවර කරලා ඊළඟ දවසේ පාඩමට අදාළ ගණන් තියෙනවා. ගණන් ලකුණු 20 ගණන් බොහෝ දුරට තියෙනවා. ඒ කියන්නේ මේ පාඩමේ දෙවෙනි කොටසේ ඒ ගණන් ටික සාකච්ඡා කරලා ඉවර වෙලා එතනත් ගණන් ඉතුරු වුණොත් ඒ ගණන් ඔක්කොම ටික අපි එකතු කරගෙන තව දවසකට යන්. ඒ කියන්නේ පස්වෙනි සතියේ නෙමෙයි 6 වෙනි සතියට බොහෝ දුරට යයි. එහෙම වුණත් අපි මේ පාඩම සම්පූර්ණයෙන් ඉවර කරනවා. මුළු ප්‍රශ්න පත්‍ර ගණන් ඔක්කොම ටික සාකච්ඡා කරලා එතන අනිවාර්යෙන් වලට ලකුණු 25ක් 30ක් අතේ. කිසිම ගැටලුවක් නැතුව. හරි. ඊළඟට අපි 17 සැප්තැම්බර් පළවෙනි ප්‍රශ්නෙට යමු. පළවෙනි ප්‍රශ්නේ මොකද්ද? පළවෙනි ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙනවා. පළවෙනි කොටස සහ 7 වෙනි කොටස. මේ කොටස් දෙකට ලකුණු දෙක ගන්න ලකුණු 4යි. මේකේ අහනවා විසිරීම පිළිබඳ සාපේක්ෂ මින්මක් සඳහා වූ උදාහරණය වන්නේ පහත් සඳහන් කුමක්ද? හරි. අපි මුලින්ම කතා කරා නිරපේක්ෂ අපකින්න මිනුම් කතා කරා. නිරපේක්ෂ අපකින්න මිනුම් වල අඩුපාඩුවක් නිසානේ අපි මේ සාපේක්ෂ අපකින්න මිනුම් වලට යන්න උනේ. එතකොට අපි කතා කරා සාපේක්ෂ අපකින්න මිනුමක් විතර අපි කතා කරා එකයි මිනුමක් ගැන. ඒ මොකද්ද? විචලන සංගුණකය. හරි. විසිරීම පිළිබඳ සාපේක්ෂ මින්ම සඳහා උදාහරණයක් වන්නේ අපි කතා කරපු දෙයකට මෙතන තියෙන කොහොමද විචලන සංගුණකය? අපි කතා කරේ විචලන සංගුණකය ගැන. එතකොට සම්මත අපගණන නිසා විචලතාව කියන දෙක සාපේක්ෂ අපකින්න මිනුමක් නෙමෙයි. ඒවා නිරපේක්ෂ මිනුම්. ඒවල තත්ත්ව කාණ්ඩ දෙකක් අතර සංසන්දනයක් කරන්න බෑ. එකම ඒකක සහ එකම මධ්‍යනයක් නැති අවස්ථාවලදී සාපේක්ෂව කතා කරන්න පුළුවන්. එකම ඒකක සහ එකම මධ්‍යනයක් නොවන අවස්ථාවලදීත් විචලන සංගුණකය පාවිච්චි කරලා. එතකොට මේකේ උත්තරේ 3 ඈ. ඊළඟට තියෙනවා අර කලින් වගේම ගානක් අපි කලින් කතා කරා වගේ මේ 2017 මාර්තු ප්‍රශ්න පත්‍රයේ තිබ්බාගේ x හා y දෙක හොයන්න. ඉක්මනට මේ x හා y දෙක හොයලා උත්තරේ දාන්න. තව විනාඩි 3ක් තියෙනවා. අපි මේ කොටසෙන් ඉවර කරමු. මේ x හා y දෙක උත්තර හොයලා ටක් ගාලා දාන්න. ගාන කියවලා බලන්න. සංඛ්‍යා 8ක සමාන්තර මධ්‍යනය 3ක් වේ. y කියන x කියන 9 වන සංඛ්‍යාව එකතු කරාම මධ්‍යනය 4ක් වෙනවා. y කියන 10 වන සංඛ්‍යාව එකතු කරාම මධ්‍යනය 4.5ක් වෙනවා. x හා y ගණනය කරන්න. විනාඩි 2යි තියෙන්නේ. බොහොම සරලයි. කලින් ගාන මතක ඇතිනේ. ටක් ගාලා හදන්න. 8ක සමාන්තර මධ්‍යනය 3යි. x කියන 9 වෙනි සංඛ්‍යාව එකතු කරාම 4 වෙනවා. y කියන 10 වෙනි සංඛ්‍යාව එකතු කරාම 4.5 වෙනවා.
උත්තරයක් ආවා. හරි තව විනාඩියක් වගේ තියෙන්නේ මම හින්දා මේ වැඩි වෙලාවක් දෙන්න බෑ. දාලා තියෙන උත්තර සිතරගේ උත්තරේ හරි. x 12යි y 9යි. බලමු මේ කොහොමද දෙන්නේ කියලා. 8ක සමාන්තර මධ්‍යනේ 3යි. ඒ කියන්නේ 8ක් සංඛ්‍යා 8ක් තියෙන වෙලාවට මුළු එක සංඛ්‍යා 8ේම එකතුව වෙන්නේ 8 වරක් 3 24යි. ඒකට 9 වන සංඛ්‍යාවක් එකතු කරපනවා x කියලා. එතකොට මධ්‍යනේ 4ක් වෙනවා. එතකොට දැන් ඉලක්කම් 9ක් තියෙනවා. 9ක මධ්‍යනේ 4යි කියන්නේ 9 වරක් 4 එකතුව 36ක් වෙන්න ඕනේ. දැන්ට මේ වෙනකොට සංඛ්‍යා 8ක එකතුව 24යි කියලා අපි දන්නවා. එහෙනම් x කියන 9 වන සංඛ්‍යාවේ එකතුව 12යි. එතකොට තමයි එකතුව 36ක් වෙන්නේ. ඒ කියන්නේ x කියන්නේ 12යි. ඊළඟට y කියන සංඛ්‍යාව එකතු කරාම මධ්‍යනේ 4.5 වෙනවලු. එතකොට y කියන සංඛ්‍යාව එකතු කරාම 10ක් නේ සංඛ්‍යා. 4.5 කියන මධ්‍යනේ අර්ථයේ සංඛ්‍යා 10ක් තියෙනවා කියන්නේ එකතුව 45ක් වෙන්න ඕනේ. දැනට අපි ගාව තිබ්බ එකතුව සංඛ්‍යා 9ක 36යි. ඒකට y කියන එකට එකතු කරපුවාම එතකොට 45ක් වුණොත් තමයි මධ්‍යනේ 4.5 වෙන්නේ. හරි. එතකොට x y අගයන් වෙන්නේ x කියන එක 12යි y කියන එක 9යි. මම හිතන්නේ ලේසි අනිත් පැත්තට හදා ගන්න පුළුවන්. අපි එහෙනම් අද පාඩම මෙතනින් නවත්තමු. මම හිතනවා ගොඩක් අයට තේරෙන්නේ නැති කියලා ගැටලුවක් තියෙනවා නම් අපි ඒව සාකච්ඡා කරමු. කොහොමදත් හැමදාම පන්තිය පටන් ගන්නකොට මම මේක කිව්වත් නැතත් කලින් දවසේ ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලා බැලුවොත් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ගානක් හදද්දි ගැටලුවක් තියෙනවා නම් ඒක chat එකේ දාන්න. මොකද ඒක කාටවත් බාධාවක් නෙමෙයි. මම මේක බලලා උත්තරයක් දෙන්නම් ඔයාලට. මේ අපි අදට මේ පාඩම නවත්තමු. ඒතර අපි 2017 සැප්තැම්බර් වෙනකන් අපි සාකච්ඡා කරලා අද පාඩමට අදාළ ප්‍රශ්න ටික. තව අපිට තියෙනවා මේ ප්‍රශ්න පත්‍ර 4ක සාකච්ඡා කරන්න. අපි ඒ ටිකයි ඊළඟ පාඩමේ අපි කතා කරන ප්‍රශ්න ටිකයි එකතුවෙන් අපි තව දවසක් කතා කරමු. එහෙනම් අදට පාඩම නවත්තනවා. බොහොම ස්තුතියි. ලබන සතියේ හම්බෙමු. මේවා දිගටම අධ්‍යයනය කරන්න. තියෙන ගැටලු අනිවාර්යෙන් ඊළඟ දවසේ මගෙන් අහන්න. බොහොම ස්තුතියි.